සුබ උදෑසනක් අන්තර්ජාලයෙන් බොහෝ දේශවලින් අප එකතු වෙන ඔබ සැමට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත උතුම් නාමයෙන් ආශිර්වාදමය උදෑසන High Life in Christ දේව සභාවේ උදෑසන දේව මෙහෙයට ඉරිදා දේව මෙහෙයට මේ අන්තර්ජාලය තුලින් අපි හා සජීවව එකතු වුණු ඔබ සියලු දෙනාම ඊටම ආදරෙන් ගෞරවයෙන් ස්වාමීන් වහන්සේගේ උතුම් නාමයෙන් පිළිගන්නවා ඔබට යේසුස් වහන්සේ ආශිර්වාද කරන්න යනවා ඔබ ස්වාමීන් වහන්සේගේ වචනයෙන් ඔබ පෝෂණය වෙන්නට යනවා සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපයෙන් ඔබ අද නව ආලේපයක් ලබන්න යන මේ උදෑසන ඔබට සියලු අපි දෙවියන් වහන්සේට එකතු වෙලා ප්‍රථමයෙන්ම මහා එකතු වුණා. ඔබ අද මේ මොහොතේ එක්සත් රාජධානියෙන් වෙන්න පුළුවන්. ඔබ ලෝකයේ වෙන රටකින් අද අපහා එකතු වෙන්න පුළුවන්. ඔබ ශ්‍රී ලංකාවෙන් වෙන්න පුළුවන්. ඉතාලියෙන් වෙන්න පුළුවන්. ඔබ ලෝකේ කොහෙන් හිටියත් අපේ දෙවියන් වහන්සේ අද සියලු තැන්වල එක්වර වාසය කරමින් ජීවමානව සිටිනවා. ඔබ නිදන කාමරේ සිටියත් ඔබ රැකියා ස්ථානයේ සිටියත් අද දෙවියන් වහන්සේ ඔබ සමග සිටින මේ උදෑසන අද ස්වාමීන් වහන්සේ ඔබ ආශිර්වාද කරන්න ලෑස්තිලා සිටින මේ උදෑසන ස්වාමීන් වහන්සේට අපි ස්තුති කරන්න හලෙලුයා. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු මගේ සහෝදරය එකතු වෙලා අද දවසේ අපිට දුන්න මේ තාක්ෂණ නිසා ඔබ හා මා සමග එකතු කරන්න උන්වහන්සේ ලබා දුන්නු මේ තාක්ෂණ නිසා ඔබගේ දරුදැරියන් නිසා උන්වහන්සේගේ නොනවතින කරුණාව අනුකම්පාවල් නිසා අපි විනාශ වුණේ ඒව නිසා උන්වහන්සේගේ ඒ කරුණාවට ඒ ක්‍රිස්තුස් වහන්සේගේ අමිල ලේ නිසා ඒ උන්වහන්සේ පූජා කරපු පුත්‍රයා නිසා අපිට දුන්න ශුද්ධාපයන් වහන්සේ නිසා ඔබ දෑත ඔස්වා මොහොතක් අරගෙන ඔබ දැස් පියාගෙන ස්වර්ගයට දැස් ඔබගේ දැත් උත්සවලා අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරමු දේවදරුවනි හලෙලූයා ආදර දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ප්‍රශංසා කරනවා ස්වාමීනි ඔබ වහන්සේට මහිමය ගෞරවය දෙනවා ස්වාමීනි සියලු ප්‍රශංසා ඔබටයි අපහා ස්වාමීනි ඔබ මාහා එකතු වී සිටින සියලුම දෙනා ස්වාමීනි ලෝකේ කෝපක මොන දේශයකින් ඒගොල්ලෝ මාත් එක්ක ස්වාමීනි එකතු වෙලා හිටියත් ඔබ වහන්සේගේ දරුවනුයි ස්වාමීනි ඔබ වහන්සේගේ අභිමුඛයට අපි පැමිණෙන එක පවුලක් ලෙස එකම ආත්මයකින් ඔබ වහන්සේට නමස්කාර කරන දෙවි පියාණනි ඔබ වහන්සේට ගෞරවය දෙන්න මගේ පියාණනි ඔබ වහන්සේට මහිමය ප්‍රශංසාව දෙන්න මේ උදෑසන ස්වාමිනේ ඔබ වහන්සේට අපි ස්තුති කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ අපට දුන්න අද හුස්ම නිසා ස්වාමිනේ ඔබ වහන්සේ අපට දී තිබෙන අපේ ඔබ වහන්සේගේ උරුමය අපේ දරුවන් නිසා ස්වාමිනේ ඔබ වහන්සේ අපට දී තිබෙන ස්වාමිනේ මිනිස්්‍ය මනසින් දරාගත නොහැකි දැනගත නොහැකි සමාදානය නිසා මගේ දෙවි පියාණනි ඔබ වහන්සේට අප ස්තුති කරනවා ස්වාමිනේ මේ සියල්ලට වඩා ඔබ වහන්සේ අපට දුන් ගැලවීම නිසා ස්තුති කරනවා මගේ සදාදර දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුති මගේ ජේසුනේ ඔබ වහන්සේගේ ඒ අමිල රුධිරය නිසා ස්තුති කුරුසේ යාගික පූජාව නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා මගේ ජේසුනේ මුළු මහිමය ඔබ වහන්සේට වේවා දෙවි පියාණනි සුදාත්මයන් ඔබ වහන්සේ අද අප හදවත් තුළට කතා කරන්න පියාණනි ඔබගේ ශුද්ධාත්ම බලයෙන් ඔබ වහන්සේගේ දරුවන් ආශිර්වාද කරන්න මේ උදෑසන මාහා එකතු වෙන ස්වාමීන් හැම නිවසක්ම හැම දරුවෙක්ම හැම පුතෙක්ම දුවෙක්ම මගේ දෙවි පියාණනි ඔබ වහන්සේගේ සුදත තබා ආශිර්වාද කරන්න අද යන නිසා ඔබ වහන්සේට ස්තුතියි අද දේව දරුවනි ඔබ අද ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයක් ලබන්න යන මේ උදෑසන ඔබගේ නිවස අද දේව ආලේපයෙන් පිරෙන්නට යනවා ශුද්ධාත්ම අභිමුඛයෙන් අද ඔබගේ නිවස පිරෙන්නට යනවා දේව දූතයන් ඔබට ආශිර්වාද අද ගෙනෙන්නට යනවා ලෝකේ මොන ප්‍රශ්න තිබුණත් බාධා තිබුණත් අන්ධකාරය තිබ්බත් අද අප ආලෝකයේ දරුවම මේ ලෝකයේ ස්වාමීන් වහන්සේ බබලෝමින් සිටිනවා ස්වාමීන් වහන්සේ හැම මහා එකතු වෙන සියලු නිවෙස් වලට වහන්සේගේ දූතයන් මේ උදෑසන නිදාස් කරන නිසා ස්තුතියි පියාණනි ඒ හදවත් වලට වහන්සේ අද මේ උදෑසන කතා කරන නිසා වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි වහන්සේට ස්තුති වේවා ස්වාමීනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා මගේ පියාණනි ඔබ මොහොතක් අරගෙන ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න හලෙලූයා ඔබට දුන් ශුද්ධාපයන් වහන්සේ නිසා ඔබට දුන් ගැලවීම නිසා හලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමීනි ලෙප්පබ ශාන්තරබ ශුද්ධාපයන් වහන්සේ අප නිවෙස් තුල අප හදවත් තුල අද කතා කරන්න මන්ද ස්වාමීන් වහන්සේගේ වචනය කියනවා දෙවියන් වහන්සේ නම් ආත්මයන්න් කෙනෙක් කියලා මගේ සහෝදරයා සහෝදරිය උන්වහන්සේ නමස්කාර කරන්න සොයන්නේ ආත්මෙන් හා සැබෑකමෙන් නමස්කාර කරන සෙනගක් අද ඔබ මාහා එකතු වෙන ආත්මෙන් අපි ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට යමු අපි අද එලි මහණේ නැතුව අපි අද ශුද්ධ ස්ථානයේ නවතින්නේ නැතුව අපි අද ශුද්ධාපයන් වහන්සේ කන්න කොටගෙන අපි යන් අති ශුද්ධ ස්ථානයට උන්වහන්සේගේ දේව අභිමුඛයට අපි යන් අද උන්වහන්සේ සමග අපි සහභාගීකම පවත්වමු අද මහිමේ ප්‍රශංසාව අපි උන්වහන්සේට දෙමු යේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රශංසා වේවා ස්වාමීනි හලෙලූයා අපි සියලු දෙනාම මොහොතක් අරගෙන අපි යන් ස්වාමින් වහන්සේට අපි ගීතිකාවකින් අපි নমස්කාර කරමු හලෙලූයා ඔබ මා සමග එකතු වෙන්න ප්‍රශංසා වේවා ස්වාමීනි හලෙලූයා රෙබන් ශාන්තා කලබබහු ශාන්තේ රෙබ ස්තුති වේවා ස්වාමීනි මහිමේ ප්‍රශංසා වේවා ස්වාමීනි හලෙලූයා ගෞරවය වේවා හලෙලූයා මට මොහොතක් ලබා දෙන්න හලෙලූයා මගේ දෙවි පියාණන් වහන්සේට අපි ස්තුති කරනවා ප්‍රශංසා කරනවා ස්වාමීනි මහිමේ ගෞරවය දෙනවා ස්වාමීනි හලෙලූයා ඔබ නමස්කාර කරන්න අප සූදානම් වෙන මේ මොහොතේ ස්වාමීනි හැම නිවසකම ස්වාමීනි හැම ආලින්දයකම හැම නිදන කාමරයකම ස්වාමීනි අපහා එකතු වී සිටින සියලු දෙනාගේම ගෙවල් මත ස්වාමීනි ඔවුන් මත ඔබ වහන්සේගේ ශුද්ධ අභිමුඛය තබන්න පියාණනි ඔබගේ ශුද්ධාපයන් වහන්සේගේ
බලයෙන් නිවාස පුරවන්න කියලා මම යාඥා කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේගේ දරුවන් ස්වාමිනේ අද ඔබ වහන්සේගේ මත පැමිණෙන්න ස්වාමිනේ. ඔබ වහන්සේගේ අභිමුඛය ඔබ වහන්සේගේ නිවස ඔබ වහන්සේගේ ගෘහයට අපිට ආද යාමට නොහැකි වුණත් දෙවි පියාණනි අප අද ආත්මයෙන් ඔබ හා සමග එකතු වෙනවා ස්වාමිනේ. ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා මහිම වේවා ස්වාමිනේ. හාලෙලූයා. ප්‍රශංසා වේවා. හාලෙලූයා. හාලෙලූයා. ඔබ සියලු දෙනාම ස්වාමින් වහන්සේට කතා කරන්න. හාලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමිනේ. ගෞරව වේවා ස්වාමිනේ. හාලෙලූයා. ස්තුති වේවා. හාලෙලූයා. අපි එකතු වෙමු දේව දාරුවනේ. මහිමය පැතිරේවා හද පැසසීමෙන් නිතිරේවා. ඔබ මා සමග එකතු වෙන්න. දේව අභිමුඛය අද ඔබගේ නිවසට ඉල්ලන්න. දේව අභිමුඛය ඔබගේ ආලින්දයට ඔබගේ නිදන කාමරයට ඉල්ලන්න. ඔබ මා සමග එකතු වෙන්න. ස්වාමීන් වහන්සේගේ මහිමය ඔබගේ නිවස තුළ පැතිරෙන්න කියලා ස්තුති වේවා ස්වාමිනේ. මෙහි ඔබේ මහිමය පැතිරේවා හද පැසසීමෙන් නිතිරේවා. මෙහි සිටිනා සැවුමා පුදමු ඔබට ප්‍රශංසාවේ පූජා. ස්වාමී ඔබ කියන්න ස්වාමීන් වහන්සේ සෑහේ ඔබ ස්වාමී ඔබටයි මුළු මහිමේ ජේසුනි ඔබටයි. ඔබ දැත ඔසලාම කියමු ශුද්ධයි ස්වාමිනේ. ශුද්ධයි ඔබ ස්වාමී සෑහේ ඔබ ස්වාමී ඔබ පමණක් අපට සෑහේ පියාණනි. ඔබටයි මුළු මහිමේ යේසුනේ ඔබටයි. පියතුමනි ඔබටයි අපගේ ප්‍රේමේ. ඔබේ නාමය ඔසවමු මේ මිහිතලයේ. එසවේවා ඔබ සිහසුන අප පැසසුමේ. අප පවසන විට ඔබ විශ්මිත වූ ක්‍රියා. බාලය ලක්දේ විඳුන් ආසිරි වේවා. ඉන්නා වූ එන්නා සිටියා වූ දෙවිඳුන් කියමු. බාලය ලක්දේ විඳුන් ආසිරි වේවා. වැජබෙන්නා වූ සදාකල් මෙහි ඔබේ මහිමය පැතිරේවා. හද පැසසීමෙන් නිතිරේවා. ස්තුතියි මගේ ස්වාමී. මෙහි සිටිනා සැවුමා පුදමු ඔබට ප්‍රශංසාවේ පූජා. ස්වාමී ඔබ මා සමග එකතු වෙලා ස්වාමීන් වහන්සේට ගායනා කරා. සෑහේ ඔබ ස්වාමී ඔබටයි මුළු මහිමේ ජේසුනේ ඔබටයි. ඔබ දැත ඔසලා කියන ශුද්ධයි කියලා ස්වාමීන් වහන්සේට. ශුද්ධයි ඔබ ස්වාමී. ඔව් ස්වාමී සෑහේ ඔබ ස්වාමී
sanelele moshe Jesune obatai Jesune obatai ප්‍රශංසා වේවා දේවදරුවනේ ඔබ අද කොහේ හිටියත් ඔබ ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ සිටින්නේ ස්වර්ගය පෘථිවිය ඉරහඳ තාරකම උතනන් වහන්සේගේ දැස් අද ඔබ නිවස මතයි ඔබ පවුල මතයි ඔබගේ දරුවන් මතයි ඔබ දැස් පියාගෙන ස්වාමීන් වහන්සේට මහිමය දෙන්න ඔබ දැස් පියාගෙන ඔබ ඉන්න තැන දන ගහලා ඔබ නැගිට සිට ස්වර්ගයට දෑත ඔසවලා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න අන් කිසි දෙවි කෙනෙක් නැහැ අප ප්‍රශංසාව ලබන්නට වටින අන් කිසි දෙවි කෙනෙක් නැහැ අප මහිමය ලබන්නට වටින දෙවි පියාණනි ඔබ වහන්සේ පමණයි එකම දෙවියන් වහන්සේ මෞම්කාර දෙවියන් වහන්සේ ඔබ පමණයි ස්වාමිනේ මුළු මහිමය ප්‍රශංසාව ගෞරවය ලබන්න වටින තැනන් වහන්සේ ඔබ පමණයි පියාණනි පියාණනි මේ මිහි මත අප ජීවත් වෙන තුරු අප ඔබ වහන්සේගේ අභිමුඛයේ වහන්සේගේ පාමුල පමණක් දනනමන්නම් පියාණනි අප මුඛයේ අපේ තෝල්වල ප්‍රශංසාව මහිමය ගෞරවය ඔබට පමණක්ම දෙන්නම් මගේ ස්වාමිනේ අප පාපේ මුදවපු දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනේ අප පාපයට වහල්කම් කරද්දී පාපයට ගැති වෙලා වහල්කම් කරද්දී ඔබ ප්‍රේමයෙන් ස්වාමිනේ ගලවගත් දෙවියන් වහන්සේ අපයි ස්වාමිනේ අපට ජීවනයේ දීපු දෙවියන් වහන්සේ ඔබයි ඔබගේ ජීවනය අප මතයි ස්වාමිනේ මුළු ප්‍රශංසාව ඔබටයි මගේ දෙවි පියාණනි මුළු ගෞරවය ඔබටයි මගේ අපා තාත්තේ ඔබ නමස්කාර කරන්න මගේ සහෝදරය සහෝදරී උන්වහන්සේට දී යුතු මහිමය උන්වහන්සේට දී යුතු ගෞරවය ප්‍රශංසාව ඔබ නිවසේ සිටින උන්වහන්සේට දෙන්න අද උන්වහන්සේගේ අභිමුඛය ඔබ සිටින ස්ථානයේ තිබෙන සතල මන්දිරේ භෞෂ්‍යතේ ස්තුති වේවා පියාණනි ප්‍රශංසා වේවා මගේ දෙවි පියාණනි ගෞරවය වේවා ස්වාමිනී හාලෙලූයා අපි මොහොතක් අරගෙන ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමු හාලෙලූයා අපි ගීතිකා දෙකක් ගායනා කළා ස්වාමීන් වහන්සේට මහිමය දෙමු ඔබ මා සමග එකතු වෙන්න හාලෙලූයා අපි කියමු පෙර නියම ලෙසින් හාලෙලූයා හාලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනී ස්තුති වේවා ස්වාමිනී පෙර නියම ලෙසින් දහසක් අතරින් අප කැඳවාගත් දෙවිඳුනේ මා පුදුම ලෙසින් මව් කුසේ පටන් අප තෝරාගත් දේශුනේ හලෙලුයා පෙර නියම ලෙසින් දහසක් අතරින් අප කැඳවාගත් දෙවිඳුනේ මා පුදුම ලෙසින් මව් කුසේ පටන් අප තෝරාගත් දේශුනේ අපි දැන් උතුලා කියමු හලෙලුයා අපේ බලෙන් නොවේ දෙවිඳුන්ගේ බලෙන් නොවේ අපේ නුවණින් නොවේ හලෙලුයා දෙවිඳුන්ගේ නියමය වේ අපේ බලෙන් නොවේ දෙවිඳුන්ගේ බලෙන් අපදිවියේ සැම පව් ඔබ දැරුවා වාලුන් නොව ඔබගේ මිතුරන් බව කීවා සියදරම් කියමු දුබල වූ අපදිවියේ සැම පව් ඔබ දැරුවා වාලුන් නොව ඔබගේ අපි දැන් උසලා කියමු අපේ බලෙන් නොවේ දෙවිඳුන්ගේ බලෙන් නොවේ ඔබ්‍යානනි අපේ නුවණින් නොවේ දෙවිඳුන්ගේ නියමය වේ මිදිරලක අතු වගේ දැයි සින්දි මුසමා වලදරමින් sada, me quemo, y dale a tu
Hallelujah. Devi dunge balayen ve opyanani ape nuwanin nove. Devi dunge niyamayave ape balayen nove. Devi dunge balayen mave ape nuwanin nove. Devi dunge niyamayave. Hallelujah. අප අද ගැලවීම ලබා සිටින්නේ මගේ සහෝදරයා සහෝදරිය. ඔබ අද ගැලවීම ලබා සිටින්නේ ඔබගේ යහපත් ක්‍රියා නිසා නොවේ. ඔබගේ පුණ්‍ය ක්‍රියා නිසා නොවේ. ස්වාමීන් වහන්සේගේ වචනය කියනවා අප උන්වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන මේ ගැලවීම අපිට දීමනාවක් ලෙස දීලා. අප මිනිස්ය මනසින් අපිට කවදාවත් තේරුම් ගන්න නොහැකි වූ මේ සදාතන ජීවනය අද උන්වහන්සේ අපිට දීමනාවක් විදියට දීලා ඒ දුන්නේ උන්වහන්සේ අප පාපයට වහල්කම් කරමින් සිටියදී ස්වාමීන් වහන්සේ අපි ස්තුති කරනවා ප්‍රශංසා කරනවා මගේ පියාණනි වහන්සේ අපට දුන් ගැලවීම නිසා මේ උදෑසන ස්වාමීන් වහන්සේ අපේ නාමවල ජීවන පොතේ ස්වාමීන් ලියා තිබෙන නිසා ස්තුති කරනවා අද ඔබවහන්සේගේ නාමය දන්න සෙනගක් අප වෙලා ස්වාමීනි අප ඔබ අද නමස්කාර කරනවා ඔබගේ නාමය අපි විශාල කරනවා උසස් කරනවා මගේ ජේසුනි ප්‍රශංසා වේවා ස්වාමීනි අප කරපු කිසි දෙයක් නිසා නෙවෙයි ස්වාමීනි අපි මේ ගැලවීම ලැබී හalleluya ඔබගේ කරුණාව නිසායි ස්වාමීනි ඔබගේ දයාව නිසායි ස්වාමීනි ස්තුති වේවා ප්‍රශංසා වේවා මගේ වැටි සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ මගේ වැටි බලයෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ දෙවිදුගේ ආත්මයයි මාරගෙන යන්නේ දෙවිදුගේ ආත්මයයි මාරගෙන යන්නේ අපි සියලු නම් කියමු මගේ දැත් සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ හalleluya මගේ දැත් සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ දෙවිඳුගේ ආත්මයයි මාරගෙන යන්නේ දෙවිඳුගේ ආත්මයයි හalleluya මාරගෙන යන්නේ හalleluya ප්‍රශංසා වේවා ස්වාමී අපගේ බලයෙන් නොවේ දෙවි පියාණනි අපගේ හැකියාවෙන් මේ දෙවි පියාණනි ඔබගේ කරුණාවෙන් ස්වාමී ඔබ වහන්සේ අපට දීපු මේ දීමනාව නිසා ස්තුති පියාණනි ඔබ වහන්සේට අපට දුන් මේ ගැලවීම නිසා ස්තුති ඔබ වහන්සේ අපට දුන් සුදාපයන් වහන්සේ නිසා ස්තුති ස්වාමීනි ලෝකෙන් ඔබ වහන්සේ අපව වෙන් කරගෙන ඔබගේ ආත්මය පූර්ණ කර ඔබගේ ආලෝකය අපට දීලා ස්වාමීනි අද ඔබ වහන්සේගේ නාමයෙන් දන්න ජනතාවක් කළා ඔබ වහන්සේට සතු රාජකීය පූජක වංශයක් කළා ස්වාමීනි මුළු මහිමය ඔබටයි පියාණනි ප්‍රශංසා වේවා ස්වාමීනි බලයේ දෙවියන් වහන්සේමයි ස්වාමීනි හalleluya සම්නිදුන් ඉදිරියේ පහනවන කිසිවක් නැතේ කඳු පර්වත දියරි යාවි සෑම වේලේ අපි සියලු දෙනාම කියමු සම්මිඳුන් ඉදිරියේ පහනවන කිසිවක් නැතේ කඳු පර්වත දියරි යාවි සෑම වේලේ බලය නොවේ මගේ ආත්මයයි සේනාවල දෙවිඳුන් කියයි දදිය නොවේ මගේ ආත්මයයි සේනාවල රජිඳුන් කියයි කියමු අපි බලය නොවේ මගේ ආත්මයයි සේනාවල දෙවිඳුන් කියයි සවිය නොවේ මගේ ආත්මයයි සේනාවල රජිඳුන් කියයි දිව්වදනයි ඔබගේ ආලෝකය වූයේ මාලිගයයි ඔබගේ මාදැමිම වන්නේ අප කියමු දේවදරුවනේ දිව්වදනයි ඔබගේ ආලෝකය
මගේ ආත්මයයි සේනාවල දෙවිඳුන් කියයි සවිය නොවේ මගේ ආත්මයයි සේනාවල රජිඳුන් කියයි අපි කියමු බලය නොවේ මගේ ආත්මයයි සේනාවල දෙවිඳුන් කියයි සවිය නොවේ මගේ ආත්මයයි සේනාවල රජිඳුන් කියයි ප්‍රශංසා වේවා ස්වාමිනී සේනාවල දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී බලයේ දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී මගේ රජින්දානනි මහිමේ ප්‍රශංසා වේවා මගේ ගැලුම් කාර්යයන් ප්‍රශංසා ගෞරවය වහන්සේට වේවා ස්වාමිනී මුළු මහිමේ වටින ලබන්න තරණ වහන්සේ පමණයි ස්වාමිනී රාජාදි රාජ වහන්සේ ස්වාමිනී ස්වාමින්ගේ ස්වාමින් වහන්සේ පියාණනි දෙවි පියාණන් වහන්සේ මුළු මහිමේ ප්‍රශංසාව මගේ යේසුනි වහන්සේ මුළු ගෞරවය වේවා ස්වාමිනී රෙපන්දලබය ශලමන්තේ ස්වාමිනේ වහන්සේද අපහායකතු තිබෙන හැම දරුවක්ම හැම දරු පවුලක්ම හැම නිවසක්ම ඔබ වහන්සේගේ හස්තය තබා ආශිර්වාද කරන නිසා ස්තුතියි පියාණනි ඔබ වහන්සේගේ දේව දූතයන් අද නිවස් මතන ස්වාමිනී ආශිර්වාද රැගෙන ස්වාමිනී ඔබගේ ගිනිමේ අභිමුඛය රැගෙන ස්වාමිනී පිටත් කර තිබෙන නිසා ස්තුතියි ස්වාමිනී ස්වාමිනී අද අපහායකතු වෙන කිසි පවුලක් කිසි වහන්සේගේ දරුවෙක් ස්වාමිනී අද වෙනස් වෙන නිසා ඔන්නේ තවත් ඒ ආකාරයෙන්ම ජීවත් වෙන්න යන්න නැති නිසා ස්තුතියි ඔබගේ අභිමුඛය අපිට තිබෙන්නේ ප්‍රීතියයි මගේ දෙවි පියාණනි ඔබගේ ප්‍රීතියයි ස්වාමී සම්පූර්ණකමයි ඔබගේ අභිමුඛයේ තියෙන්නේ ස්වාමිනී අද ඔබ වහන්සේගේ දරුවන්ට වාසය සුව කරන්න යන නිසා ස්තුතියි ස්වාමිනී සමාදානය නොමැතියට ඔබ සමාදානය දෙන්න යන නිසා ස්තුතියි ස්වාමිනී ප්‍රශ්න මැදින් ගමන් කරන අයට ඔබ වහන්සේ අද පිළිතුරක් නිදහස් කරන්න යන නිසා ස්තුතියි මගේ දෙවි පියාණනි මුළු මහිමේ ප්‍රශංසා වේවා ස්වාමිනී ගෞරව වේවා මගේ ස්වාමිනී මක්සලමන් සෙරෙරේ රෙනන්දෙරේ වමක්සෝ රෝරමන්තෙරෙරේ රමශේ මහිමය වේවා ප්‍රශංසාවේ ස්වාමිනී ඔබට ලිමරමශන්දෙරේ බොස්සේ ස්තුති වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා මගේ දෙවි පියාණනි ගෞරව වේවා මගේ ස්වාමිනී හාලෙලූයා ප්‍රශංසා වේවා ආදරණීය සහෝදරය සහෝදරී අපි මොහොතක් ස්වාමින් වහන්සේගේ වචනය කරමු යම් අපි බලමු අද ස්වාමින් වහන්සේ අපට උන්වහන්සේගේ වචනය තුලින් මොනවද කතා කරන්න යන්නේ කියලා හාලෙලූයා ස්වාමිනේ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා හාලෙලූයා අපි දේව වචනයට යන්න මොහොතකට පෙර ඔබ දැස් පියාගන්න අපි යාඥා කළ ස්වාමින් වහන්සේගෙන් ඉල්ලමු හාලෙලූයා ආදර දෙවි පියාණනි අපි ඔබගේ සුද්ධ හස්තයට බාර වෙනවා පියාණනි අපි ඔබ වහන්සේට යටහත් වෙනවා මගේ දෙවි පියාණනි ඔබගේ වචනයෙන් අද අප සියලු දෙනාට කතා කරන්න පියාණනි ඔබගේ වචනේ ගැඹුරු අර්ථ ගැඹුරු හෙළිදරව් වීම අප සිදනාගේ හදවත් මත ඔබ වහන්සේ තබන්න පියාණනි ස්වාමිනේ ඔබ වහන්සේ කිව්වා මාගේ බැටළුව මා හඳුනති කියලා අද ඔබ වහන්සේගේ බැටළුවන්ට මගේ දේශුනේ වහන්සේ කතා කරන්න ඔබගේ ශුද්ධාත්ම බලයෙන් අප සියලු දෙනාගේ හදවත් වලට කතා කරන්න පියාණනි මගේ වචනය නොව ඔබ වහන්සේගේ වචනය ඇහෙන්න ස්වාමිනේ උන් කොහේ සිටගෙන උන් කොහේ ඉඳන් මේ විකාශයට සහභාගී වුණත් මගේ පියාණනි ඔබ වහන්සේ පමණයි සර්වවාසී පියාණනි ශුද්ධාත්මයන් ඔබ වහන්සේ උන්ගේ හදවත් වලට අද මේ වචනෙන් කතා කරන්න යේසුස් වහන්සේගේ බලවන්ත උතුම් නාමයෙන් ආමෙන් හලෙලූයා ප්‍රශංසාව ඔබට දේව වචනය තිබෙනවා නම් හලෙලූයා ඔබ දේව වචනයෙන් අපාත් සමග බෙදා ගන්නට හලෙලූයා අපි දේව වචනයෙන් ඔබ බයිබලයේ තියෙනවා ඔබ බයිබලයේ අරගෙන ඔබ පෙරලන්න හලෙලූයා ඔබ බයිබලයේ පෙරලන්න හිතෝපදේශයේ 18 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තියට let's have some background music please hallelujah father we thank you lord in the name of jesus hallelujah හිතෝපදේශයේ 18 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තියේ ස්වාමීන් වහන්සේගේ වචනේ ආදරණීය සහෝදරය සහෝදරිය මෙහෙම කියනවා මරණයත් ජීවනයත් දිවේ වසඟෙහි ඇත්තාහ නැවතත් මම කියනවා මරණයත් ජීවනයත් දිවේ වසඟෙහි ඇත්තාහ ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්ති විඳින්නෝය මොකද්ද ස්වාමීන් වහන්සේ මේ අපිට කතා කරලා කියන්නේ උන්වහන්සේ අද කතා කරලා කියනවා මරණයත්
ජීවනයත් දිව්‍ය වසඟේ මොනවද තියෙන්නේ? අපි දන්න අපිට ඔව් රස තිබෙනවා. ඊට අමතරව අපි දිව පාවිච්චි කරන එකම අනිත් දේ මොනවාද? අපි වචන උච්චාර කරනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ අද අපිට කතා කරලා කියනවා ඔබ දිව පාවිච්චි කරලා මේ කතා කරන වචන තුල ජීවනයත් මරණයත් තිබෙනවායි කියලා. ඊට පස්සේ කියනවා ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්ති විඳින්නෝය. ඔබ කතා කරන වචන අනුව ඔබගේ ජීවිතය ගොඩ නැගෙන්නට යනවා. අද ස්වාමීන් වහන්සේ අපිට කතා කරන්නේ මේ පණිවිඩය. ඊට ප්‍රියවන්නෝ ඔබ මරණයට ප්‍රිය වෙනවා නම් ඔබ ඍණාත්මක දේවල් ඔබගේ වචනෙන් කතා කරන්නට පටන් ගනී. ඔබ ජීවනයට ප්‍රිය වෙනවා නම් ඔබ ධනාත්මක දේවල් මම ධනාත්මක දේවල් කියලා අදහස් කරන්නේ ලෝකේ කෝසස් වලින් ලෝකයෙන් අපිට ලැබෙන ධනාත්මක දේවල් නෙමෙයි අපට දෙවියන් වහන්සේ දී තිබෙන ඔබට සහ මට දෙවියන් වහන්සේ දී තිබෙන එකම ධනාත්මක දේ නම් උන්වහන්සේගේ ශුද්ධ වචනයයි. එහෙනම් අපේ ජීවනයේ අවශ්‍ය විට අපගේ මුවගෙන් නිරන්තරයෙන්ම පිටවිය යුත්තේ කුමක්ද? ශුද්ධ ස්වාමීන් වහන්සේගේ ශුද්ධ වචනයයි. ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්ති විඳිනවා කියලා ස්වාමීන් වහන්සේ කියනවා. ආමෙන්. ඊට ප්‍රියවන්නෝ. ඇයි ස්වාමීන් වහන්සේ මේ වගේ දෙයක් කියන්නේ? හලෙලූයා. මම පුංචි කාරණාවක් ඔබට කියලා දෙන්න කැමතියි මේ මොහොතේ. ස්වාමීන් වහන්සේ මේ දෙවියන් වහන්සේ අපි දකින්න ආරම්භදී උන්වහන්සේ අහසත් පොළොවත් මැවුසේක කියලා. උන්වහන්සේ අහසයි පොළොවයි මවලා දෙවියන් වහන්සේ ආත්මයානන් කෙනෙක් කියන දේ ඔබ කී දෙනෙක් දන්නවද? උන්වහන්සේ ආත්මයානන් කෙනෙක් වුවත් මේ අපට භෞතික පෘථිවියක් මවලා දීලා උන්වහන්සේ මේ භෞතික පෘථිවියට යම් නීති රීති මාලාවක් හඳුන්වලා දෙනවා. අපි දන්න අපි සියලු දෙනාම දන්න දෙයක් තමයි ගුරුත්වාකර්ෂණය. අපි ඕනම දෙයක් උඩක දාලා අතෑරියොත් ඒ බිමට වැටෙනවා. ඒ තමයි මේ පෘථිවිය තුල තිබෙන නීති රීති. කවුරු දීපු නීති රීතිද? අපගේ මෞම්කාර දෙවියන් වහන්සේ දීපු නීති රීති. ඒ බඳු ආකාරයටම ස්වාමීන් වහන්සේ අපට ආත්මික තලයේත් ඔබ කී දෙනෙක් දන්නවද අප මේ භෞතික තලයේ ජීවත් වුණාට අපට ඉහළින් නැත්නම් අප මේ ආත්මික තලයකයි අපි ජීවත් වෙන්නේ. දෙවියන් වහන්සේ ස්වර්ගවාසී අපි උන්වහන්සේගේ ආත්මය තුලයි අපි ජීවත් වන්නේ. එහෙනම් උන්වහන්සේ භෞතික තලයටත් නීති රීති මාලාවක් දීලා දේව වචනය තුලින් අපිට හඳුන්වලා දෙනවා ආත්මික තලයටත් මම ඒ බඳුම ආකාරයේ නීති රීති මාලාවක් තිබෙනවා. අද අපි මේ නීති රීති මාලාවෙන් අපි ඒවට ඉංග්‍රීසි වලින් කියනවා principles that God has set in motion in the spiritual realm and in the physical realm. ආත්මික තලයේ භෞතික තලයේ උන්වහන්සේ යම් නීතිමාලා හඳුන්වා දී තිබෙනවා. අප ඒ ආත්මික තලයේ එක නීතිමාලාවක් තමයි නීතිමාලාවෙන් එකක් තමයි අද ඔබට මම හඳුන්වලා දෙන්නේ ස්වාමීන් වහන්සේ මට මඟ පෙන්වුවේ කතා කරන්න කියලා. එනම් ඔබගේ කතා කරන වචන අනුව ඔබගේ ආත්මික ලෝකය වෙනස් වෙයි. ඔබට ලැබෙන හැම ආශිර්වාදයක්ම ඒ වගේම හැම කරදරයක්ම ඔබ දන්නවද මුලින්ම පටන් ගන්න ආත්මික ලෝකේ. නම් නැවත වාරයක් කියන්න ඔබට ලැබෙන සෑම ආශිර්වාදයක්ම ඒ වගේම යක්ෂයන්ගෙන් ලැබෙන සෑම කරදරයක්ම බාධාවක්ම පීඩාවක්ම ලැබෙන්නේ ප්‍රථමයෙන් ආත්මික තලයෙන්. ආමෙන්. හලෙලූයා. එහෙනම් අපි ප්‍රථමයෙන් අප සැලකිලිමත් විය යුත්තේ අපි දැකිය හැකි මේ අපගේ භෞතික තලය මතද එහෙම නැත්නම් අප නොදකින දෙවියන් වහන්සේ විසින් අපට හඳුන්වා තිබෙන මේ ආත්මික තලය මතද? මම අද කතා කරන්න යන්නේ මේ ආත්මික තලය ගැන. ආත්මික තලයේ දෙවියන් වහන්සේ අපට වචනය තුලින් හඳුන්වා තිබෙන එක නීතිමාලාවක එක කොටසක්. එක නීතියක්. ඒ නීතිය තමයි හලෙලූයා ඔබගේ වචන තුල දිව්‍ය වසඟෙහි මරණයත් ජීවනයත් ඇත්තාහ. ප්‍රශංසා වේවා. ස්තුතියි දෙවි පියාණනි. ස්තුතියි මගේ ස්වාමිනේ යේසු. හලෙලූයා. ආමෙන්. එහෙනම් අප කතා කරන වචන තුලින් අපට බොහෝ දේවල් ගොඩනගන්නත් බොහෝ දේවල් විනාශ කරන්නත් හැකියාව තිබෙනවා. ආමෙන්. ඒක තමයි අද මේ වචනේ කියන්නේ. බොහෝ දේවල් අපි අද මනුෂ්‍ය විදියට අප භෞතික මේ තලයේ ජීවත් වුණත් මේ පෘථිවිය තුළ ජීවත් වෙද්දී ප්‍රශ්න කරදර බාධක එද්දී අපි මොනවද කරන්නේ? අපි බොහෝ දෙනාට අපි එක එක්කෙනා එකතු විට ස්වාමි පුරුෂයා සහ බිරිඳ සමග වෙන්න පුළුවන්, යහළු පිරිසක් සමග වෙන්න පුළුවන්. අපි බොහෝ විට නැඹුරු වෙන්නේ මේ ප්‍රශ්නේ පිළිබඳ කතා කරලා විශේෂයෙන් ඔබ දේව දරුවෙක් නම් දෙවියන් වහන්සේ කරුණාව දයාව හඳුනන කෙනෙක් නම් අප විශාල කළ යුත්තේ අපට යක්ෂය විසින් ගෙනෙන ප්‍රශ්න නොවේ.
අප විශාල කොට කතා කළ යුත්තේ අපේ දෙවියන් වහන්සේවයි. අප දෙවියන් වහන්සේ මේ ප්‍රශ්නයට වැඩිය කොපමණ විශාලද යන්න අපි නිරන්තරයෙන්ම අප මොග මත තිබිය යුතුයි. එසේනම් ඔබ කතා කරනවා විනාශයට, යක්ෂයාගෙන එන පරාජයට, යක්ෂයාගෙන එන මරණයට ඔබ සදාතන දේව වචනේ කතා කොට ජීවනය නිදහස් කරනවා. උන්වහන්සේගේ වචනේ තමයි ආලෝකය. ගීතාවල 119 කියනවා entrance of thy word giveth light. උන්වහන්සේගේ වචනේ තුලින් ආලෝකය නිදහස් වෙනවා. ඔබගේ ප්‍රශ්නයට, කරදරයට, බාධාවට අද ඔබ දේව වචනය කතා කරන්න ඉගෙන ගන්න. අපි ප්‍රශ්නය නෙමෙයි විශාල කළ යුත්තේ. බාධාව නෙමෙයි, පීඩාව නෙමෙයි අප විශාල කළ යුත්තේ. අප දෙවියන් වහන්සේ කොපමණ විශාලද කියා අප දැනගන්න අප මුඛයෙන් ඒ ප්‍රකාශ කරන්න අන්ධකාරයට, මරණයට, අප ජීවිතේ තිබෙන සියලු බාධාවල් විනාශ වෙලා කැඩිලා යනවා. දෙවියන් වහන්සේගේ වචනය තුලින් ආලෝකය ඔබගේ ජීවිතයට, ඔබගේ දරුවන්ගේ ජීවිතවලට නිදහස් වෙන්නට පටන් ගන්නවා. මෙය ස්වාමීන් වහන්සේ අපට හඳුන්වා තිබෙන ආත්මික නීතිය. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හalleluya. එහෙනම් තව කාරණාවක් මම කතා කරන්නට කැමතියි. අපි බොහෝ දෙනෙක් ඔබත් මමත් හඳුනනවා දෙවියන් වහන්සේ ඔබගේ හදවතේ ගැඹුරුම තැනින් දන්නවා දෙවියන් වහන්සේ මට ප්‍රේම කරනවා කියලා. ඔබගේ හදවතේ ගැඹුරුම තැනින් ඔබ අදහන විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ඔබ ප්‍රශ්නයක් තුලින් ගමන් කරන කාල දෙවියන් වහන්සේ මේ ප්‍රශ්නෙට විසඳුම දෙනවා කියලා මම අනිවාර්යයෙන්ම දන්නවා. මම ඒකාන්තයෙන්ම දන්නවා. ආමෙන්. මගේ ප්‍රශ්නය ඔබට ඔබ ඒ දැනගෙන ඔබ මුඛයෙන් ප්‍රකාශ නොකොට සිටියොත් ඊළඟ ඔබගේ ප්‍රතිඵලය කුමක් වේද? මම කියන්නට කැමති දේව වචනයට අනුව කිසි ප්‍රතිඵලයක් ලැබෙන්නට යන්නේ නැහැ. ඇයි? ඒට හේතුව තමයි දෙවියන් වහන්සේ අපට මේ නීතිය හඳුන්වලා තිබෙනවා. ඔබ හදවතින් විශ්වාස කරන දේ, අදහන දේ ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කළ යුතුමයි. මම ඔබට වාබේ දේශනාවේ අවසාන වෙද්දී දේව වචනේ මම ඒ පදය පෙන්නන්නම්. හalleluya. ඔබ හදවතින් ස්වාමින් වහන්සේගේ හස්තය බලාපොරොත්තුනේ සියලු දේ අද අපි උදාහරණ බලන්න යනවා දේව වචනේ තුලින්. හalleluya. ඔබ විශ්වාස කරන දේ ඔබ මුඛයෙන් කතා කළ යුතුමයි. ඔබ ඍණාත්මක දේ කතා කරොත් ඔබ භුක්ති විඳින්නට යනවා අනාගතයේදී ඍණාත්මක දෙයක්. අද ඔබ ජීවත් වෙන පරිසරය, අද ඔබ ජීවත් වෙන යම් ආශිර්වාද ඔබට ලැබී තිබෙන්නේ ඔබ අතීත කාලේදී ඔබ කතා කරපු දේවල් අනුවයි. මම වගකීමෙන් කියන්නේ ප්‍රශංසාව දෙන්න පියන්නේ. හalleluya. එහෙනම් ඔබගේ දරුවන්ගේ අනාගතය ආශිර්වාදමත් වෙන්නට අවශ්‍ය නම්, ඔබගේ විවාහය ආශිර්වාදමත් වෙන්නට අවශ්‍ය නම්, ඔබගේ ව්‍යාපාරය ආර්ථික ආශිර්වාදමත් වෙන්නට අවශ්‍ය නම් ඔබ කතා කරන්නට පටන් ගන්න. ධනාත්මක දේවල්. මොනවද ධනාත්මක දේවල්? දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේ ඔබ ගැන කියා තිබෙන්නේ කුමක්ද? ප්‍රශංසාව වේවා. හalleluya. ක්‍රිස්තුස් වහන්සේ කියනවා මතේසු සුභාරංචි 15 වෙනි වගන්තිය 11 වෙනි පරිච්ඡේදය 11 වෙනි වගන්තිය කියනවා කටට ඇතුල් වන දෙයින් මිනිසයා අපවිත්‍ර වනවා නොව මිනිසයා අපවිත්‍ර වන්නේ කටින් පිටවන දෙයින්. ඔබ ඍණාත්මක දේවල් කතා කරොත් තමයි ඔබ අපවිත්‍ර වෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේ ඔබ කන කෑම වලින් නෙමෙයි. ඔබ මොන බීම වලින් නෙමෙයි. ඔබගේ ආත්මයට ඔබ ඍණාත්මක දේවල් කරදර බාධක ලබා ගන්න ඔබ කතා කරන ශෛලය අනුවයි. හalleluya. මම පුංචි උදාහරණයක් ඔයගොල්ලන් එක්ක බෙදා ගන්නම්. මගේ ජීවිතේ පෞද්ගලික උදාහරණයක්. පෞද්ගලිකව මම නෙමෙයි මගේ බිරිඳ අත්දකපු පුංචි උදාහරණයක්. මගේ පුංචි පුතා සමග අය ගැප් අරගෙන සිටි දවසක් ගෙදරදී වුණ පුංචි කතාවක් මේ දේ. ඉතින් මගේ බිරිඳ අය මේ තේ පානය කොට අවසන් කොට කෝප්ප වගේක් සෝදමින් සිටිද්දී පුංචි පුතා ඇවිල්ලා අයගේ කකුල වටා දැවටමින් සිටියා. ඉතින් ඒ මොහොතේ ඇය ගැබ් අරගෙන සිටින නිසා ඇයගේ මුඛයෙන් එක වචනයක් පිටත් වුණා. ඇය කිව්වා මම දන්නවා ඔයා මේ කරන වැඩෙන් අද දවස් ඇතුළත මම වැටෙනවා කියලා. ආමෙන්. ඇයගේ මුඛයෙන් ඍණාත්මක දෙයක් පිටත් වුණා. ආමෙන්. මේ මම දැනන් හිටියෙත් නෑ. පස්සේ තමයි මගේ බිරිඳ මේ මා සමග බෙදාගත්තේ. ඉතින් කෝප්ප ටික ඉවරලා මේ ඇවිල්ලා අපි ඉරුදින දේව සභාවට යන දවසක්. ආමෙන්. ඉතින් අපි ඔක්කොමල්ලම ගෙදර කට්ටිය සූදානම් වෙලා හැමෝම එකතු වෙලා දැන් ගිහිල්ලා සභාවට යද්දී දැන් අපි සභාවට ඇවිදගෙන යනවා. යද්දී මොහොතකට ඇය මට පැවසුවා මම මේ තියෙන කඩේට ගිහිල්ලා විනාඩියෙන් එන්න
පැස්ටර් යන්න නැත්තම් ඔයා ගිහිල්ලා සභාව විවෘත කරන්න මිනිස්සු එන්න ඉස්සෙල්ලා සූදානම් කරන්න කියලා. ඉතින් මම වම් පැත්තට ගියා දකුණු පැත්තට ගියා මම අඩි 3ක් යද්දි මට එකපාරටම සද්දයක් එනවා මිනිස්සු ගොඩක් කෑ ගන්න සද්දයක්. මම පිටිපස්සේ ඇල්ල බලද්දි මගේ ගැප් ගත්නේ බිරිඳ පොළොවට වැටිලා. ඉතින් මම කතා කරලා දුවලා ගිහිල්ලා ඇහුවා මොකක්ද උනේ මොකද්ද ප්‍රශ්නේ? ඇයි කියනවා ඇයි මම දන්නේ නැහැ මොනවද උනේ කියලා දන්නේ නැහැ. මාව එකපාරට මැදගෙන වැටුණා. හැබැයි මාව වැටුණ හැටි මට එක දෙයක් මතක් වුණා. උදේ මගේ කටෙන් මෙන්න මේ වගේ ඍණාත්මක දෙයක් නිකුත් වුණා. අප විවෘත කරොත් යක්ෂයාට දොර යක්ෂයා පහර ගහනවාමයි. ඔබ කොපමණ සභාවට ගියත් ඔබගේ මුවචේ ඔබගේ දිවගේ වසගේ තිබෙන්නේ ඍණාත්මක දේ නම් මරණය නම් ඔබ අදහිල්ලෙන් ගමන් කරන කෙනෙක් නෙමෙයි. ආමෙන්. අද ඒ වගේ ඔබ කොපමණ වැරදි කරමින් සිටිනවා වැරදි විදියට නැත්නම් ඍණාත්මක දේවල් කතා කරමින් සිටිනවා වෙන්න පුළුවන්. ඔබගේ දරුවන්ට කවදාකවත් බූරුව හරක කියලා බනින්න එපා. මෝඩයා කියලා බනින්න එපා. ඔබගේ වචන තුල ජීවනය සහ මරණය තිබෙනවා. ඔබ දරුවට ආශිර්වාද කරන්න. ඔබගේ දරුවාගේ ශරීර සෞඛ්‍යයට ආශිර්වාද කරන්න. ඔහුගේ ඉගෙනීම් කටයුතු වලට ආශිර්වාද කරන්න. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හalleluya. ඉතින් මේ පදනමත් සමග හalleluya ඔබගේ ජීවිතේ මම කියන්නට කැමති මොන ගැඹුරු ප්‍රශ්න ආවත් මොනතරම් ගැඹුරු ප්‍රශ්න බාධා අන්ධකාරයෙන් ඔබගේ වෙතට ගෙනාගෙන ආවත් එහෙම නැත්නම් යක්ෂයා මොන යෝධයෝ මෙන් පෙරන ප්‍රශ්න ඔබගේ ජීවිතය තුළට ගෙනාවත් ඔබ බය වෙන්න එපා. ඔබ මුඛයෙන් ඔබ කතා කරන්නේ ප්‍රශ්නයට. ක්‍රිස්තුස් වහන්සේ කිව්වා කන්දට කතා කරන්නයි කියලා. හalleluya. ආමෙන්. හalleluya. අපි දකිනවා බයිබලයේ පුරාවටම මේ වගේ මේ මිනිස්සු කතා කරපු ආකාර අපි දකිනවා ලේ රෝගයෙන් පෙළෙන ස්ත්‍රී අවුරුදු 1000කට පස්සේ ඇයටම කියා ගන්නවා මම උන්වහන්සේගේ සලුවට අත ගැස්සුවොත් මම දන්නවා මම සුව වෙනවා කියලා. අපි දකිනවා ඒ වගේම දාවිද් රජතුමා කියනවා මම උඹට අද විනාශ කරලා කුරුල්ලන්ට කණ්ඩ දෙනවා කියලා. මේ සියලුම දේ ඒගොල්ලෝ උගුරේ සාක්ෂි ලැබීමට පෙරයි කතා කරන්නේ. අපි දකිනවා පොරොන්දු දේශයට යවපු කාලේබ් සහ යොෂුවා ඒගොල්ලෝ උන්ගේ ජයග්‍රහණය ලබා ගන්නට පෙර ඔවුන් කියනවා අපිට පුළුවන් ස්වාමීන් වහන්සේලා උන්ව පරාජය කරන්න කියලා. අද ඔබට මේ ආකල්පය තිබෙනවද? අද ඔබට මේ දැක්ම තිබෙනවද? ස්වාමීන් වහන්සේ ඔබගේ බලය බව. ස්වාමීන් වහන්සේ ඔබට ජය දෙන බව. උන්වහන්සේ ඔබ සමග සබව. උන්වහන්සේ ඔබට පක්ෂ බව. උන්වහන්සේ ඔබට පක්ෂව සිටනවා නම් ඇයි අප තවත් ඍණාත්මක දේ කතා කරන්නේ? එහා ගෙදර එක්කෙනාටත් හැදිලා වුණ මගේ පුතාටත් හැදෙයිද දන්නේ නැහැ. ඔබ ඍණාත්මක දෙයක් ප්‍රකාශ කරනවා මොයි. ඔබ සත්‍ය වශයෙන්ම කිය යුත්තේ ස්වාමීන් වහන්සේ මගේ බලකොටුවයි. එහා ගෙදර එක්කෙනාට උණ හැදුනත් ඉස්සරහා ගෙදර එක්කෙනාට උණ හැදුනත් අනිත් ගෙදර කෙනාට උණ හැදුනත් දහසක් ඔබේ පසින් වැටුණත් දහසක් ඔබේ දකුණතින් වැටුණත් වම් පසින් වැටුණත් කිසි උපද්‍රවයක් මාගේ නිවසට ලංවන්නේ නැහැ. ඔබ පැවසිය යුත්තේ මෙයයි. අනේ අපිටත් හැදෙයිද දන්නේ නැහැ. මගේ පුතාට අසනීපයක් තියෙනවා. මේ ලෙඩේ බොයිද දන්නේ නැහැ. ඔබගේ මවුම්කාරන් වහන්සේ ඔබට බොහෝ ප්‍රේම කරනවා. උන්වහන්සේගේ ආරක්ෂාව අද ඔබගේ නිවස මතයි. උන්වහන්සේගේ ආශිර්වාද ඔබගේ දරුවන් මතයි. එහෙනම් අපි උන්වහන්සේගේ ප්‍රේමය මත අපි විශ්වාසය තබමු. උන්වහන්සේ අපිට පොරොන්දු වුණා නුඹේ මා කිසි දිනක අහක්ව නොයමු කියලා. ඒ තැනන් වහන්සේ ඔබ ආරක්ෂා කරනවා. ඔබගේ දරුවන් ආශිර්වාද කරනවා. ආරක්ෂා කරනවා. හalleluya. ඉතින් අපි මේ ප්‍රින්සිපල් එක එහෙම නැත්නම් මේ නීතිය බලන්න අපි මම පුංචි උදාහරණයකට යන්න කැමතියි. අපි බලමු දාවිද් රජතුමා ගොලියත් නැමැති යෝධයාව පරාජය කරද්දී වුණ සිද්ධිය අපි පොඩ්ඩක් දේව වචනයෙන් හදාරලා බලමු. මොකද්ද දාවිද් රජතුමා කරේ කිව්වේ කියන දේ. අපි ඔක්කොමලා මෙයන් 1 සාමුවෙල් පොතේ 17 වෙනි පරිච්ඡේදයට ඔබ බයිබලයේ තිබෙනවා නම් පෙරලා ගන්න. ආමෙන්. 1 සාමුවෙල් 17:25. ඊශ්‍රායල් මිනිස්සු කතා කොට අපි 24:25 හරි ඉඳන් පටන් ගමු. ඊශ්‍රායල් මිනිස්සු කතා කොට ඉස්සරහට එන්නා වූ අර මිනිසයන් නුඹලා දැක්කාවුද? ඊශ්‍රායල් වලුන්ට මිග කියන්නටම ඔහු ඇවිත් සිටී. රජුරු ඔහු මරණ මිනිසයා බොහෝ වස්තුවෙන් පොහොසත් කොට තමාගේ දුව ඔහුට සරණ පාවා දී ඊශ්‍රායල් ඔහුගේ පියාගේ පවුලට නිදහස දෙන්නාහයයි කීවාය. දැන් දාවිද් කියන මේ පුංචි තරුණයාට ඇහෙනවා දකිනවා මේ පිලිස්තීවරයෙක් වන යෝධයෙක් ඇවිල්ලා දෙවියන් වහන්සේගේ දරුවන් වන
මේ ඊශ්‍රායල් දේශයට අඩප්ටේට්ම් කරනවා, තර්ජනය කරනවා. දැන් බලන්න දෙවියන් වහන්සේ ඔබ හඳුනගෙන සිටියට පමණක් මදි. දාවිද් රජතුමා ඒ විදි රජතුමා ලැටේ මේ දාවිද් කියන තරුණයා ස්වාමීන් වහන්සේ අධ්‍යයකලා තිබ්බා කොහෙදීද? සභාවෙදි නෙමෙයි, ඔහුගේ ජීවිතයේදී, පෞද්ගලික ජීවිතයේදී. ආමෙන්. ඉතින් දාවිද් පළවෙනියටම කරන්නේ මොනවද? 25 වෙනි වගන්තිය අපි කියවමු. දාවිද් තමා ළඟ සිටි මිනිසයන්ට කතා කොට. ඔහු අදහන දේ මෙන්න දාවිද් රජතුමා නෙමෙයි දාවිද් තරුණයා. මේ තරුණයෙක් අවුරුදු 17ක 18ක තරුණයෙක් මේ කාලෙ වෙද්දී රජතුමෙක් බවට පත් වෙලා නැහැ තාම. දාවිද් තමා ළඟ සිටි මිනිසයන්ට කතා කොට මේ පිලිස්තියයා මරා ඊශ්‍රායල් වරුන් කෙරෙන් නින්දාව පහ කරන මිනිසයාට කුමක් කරන්නේද? ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවට මිග කියන මේ අචර්ම ඡේදිත පිලිස්තියා කවුරුන්දයි කීවේය. පුංචි දෙයක් ඔබට මම මෙතනින් පෙන්වන්නට කැමතියි. පළවෙනිම දේ තමයි දාවිද් කතා කරන්නට පටන් ගන්නවා. යෝධයා දැක්කහම දාවිද් බය වෙන්නේ නැහැ. අද අපේ මේ බහු ලොකු යෝධයෙක්, ලෝකයට යෝධයෙක් මේ කොරෝනා වෛරසය පැතිරෙමින් සිටිනවා. නමුත් අපි බය වෙන්න යන්නේ නැහැ. ඔබ මේ වෛරසයට කතා කරන්න. ඔබට මගේ නිවසට එන්නට බෑ. ඔබට මගේ දරුවන්ව ස්පර්ශ කරන්නට බෑ. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් මම අණ කරනවා. ආමෙන්. දාවිද් තුමා කියනවා ඇයි මෙහෙම කියන්නේ මම ඔබට කියලා දෙන්නම්. දාවිද් මේ තරුණයා කියනවා ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට මිග කියන මේ අචර්ම ඡේදිත පිලිස්තියා කවුද? දාවිද් එක දෙයක් මෙතෙන්දී දකිනවා. මොකද්ද දකින දේ? දාවිද් දකිනවා එකම දෙව වූ ජීවමාන දෙවියන් වහන්සේ සමග givisුමක් තියෙන්නේ අපට පමණයි. මට පමණයි. උඹ කොපමණ ලොකු වුණත්, උඹට කොපමණ බලයක් තිබ්බත්, උඹ කොපමණ විශාල වුණත්, උඹට දෙවියන් වහන්සේ සමග givisුමක් නැහැ. මගේ සහෝදරයා සහෝදරිය, ඔබට අද දෙවියන් වහන්සේ සමග givisුමක් තියෙනවා. ගොනුන්ගේ වස්සුන්ගේ බැටළුවන්ගේ ලේ තුලින් නෙමෙයි givisුම සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඔප්පු වෙලා තියෙන්නේ. තීරණය වෙලා තියෙන්නේ. කැලැල්ලක් පළුද්දක් නැති වූ අනර්ග බැටළුවෙකු වෙනු ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුලින් අප මේ givisුමට ඇතුල් වෙලා තියෙන්නේ. ප්‍රශංසා වේවා ස්වාමීනි. ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුලින් ඔබට මේ givisුමට ඇතුල් වෙන්න අද වරම් දීලා තියෙන දෙවියන් වහන්සේ. ඉතින් අද අපි ප්‍රශ්නයක් වෙද්දී අප සිහියට නගා ගත යුතුයි. අද මම ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් මිදීමලක් දේවදරුවෙක්. ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුලින් මද ජීවමාන දෙවියන් වහන්සේ සමග givisුමක් තිබෙන දේවදරුවෙක්. ගීතාවලේ කියනවා ස්වාමීන් වහන්සේගේ මිදීමලත් අය එසේ කියත්වා. Let the redeemed of the Lord say so. ඔබ කියන්න මම ජේසුගේ ලේ වලින් මිදීම ලබලා තියෙන්නේ. එහෙනම් කොරෝනා වෛරසයටවත් මේ ලෝකයේ තියෙන මොන පීඩාවකටවත් මේ ලෝකයේ තිබෙන මොන ප්‍රශ්නයකටවත් මට පහර ගහන්නට බෑ. උන්වහන්සේගේ ලය අද මගේ ජීවිතය තුළ යහපත් දේ කතා කරනවා. ප්‍රශංසා වේවා. ගෝලියත්තට ඔබගේ නිවසට එන්නට බෑ. ගෝලියත්තට ඔබගේ දරුවන්ට පහර ගසන්නට බෑ. මන්ද ඔබට ජීවමාන දෙවියන් වහන්සේ සමග තියෙනවා givisුමක් ක්‍රිස්තුස් වහන්සේගේ ලය කරන කොටගෙන. හාලෙලූයා. ආමෙන්. ප්‍රශංසාව. ඊට පස්සේ අපි දකිනවා මේ කාලෙදී රජතුමා තමයි සාවුල් කියන රජතුමා. සාවුල් කියන රජතුමාට ඇහෙන මේ අවුරුදු 17 18 තරුණ කොළු ගැටයා ඇවිල්ලා කියනවා මට මේ යෝධයාක සටන් කරන්න ඕනේ. මම දන්නවා දෙවියන් වහන්සේ සමග මට givisුමක් තියෙනවා. ඔහුට givisුමක් නැහැ. මම දන්නවා මේ givisුම් ආරක්ෂා කරන පාරම්පරා දහසකට givisුම් රකින්න දෙවියන් වහන්සේ මේ යෝධයා පරාජය කරන්න මට ජයග්‍රහණය දෙනවා කියලා. හාලෙලූයා. අද ඔබට මේ දැක්ම තිබෙනවද මගේ සහෝදරයා සහෝදරිය? අද ඔබට මේ අවබෝධය තිබෙනවද ස්වාමීන් වහන්සේ ඔබට පක්ෂව සිටින බව? උන්වහන්සේ ඔබගේ පලිහව සිටින බව. හලෙලූයා. අපි බලමු 32 එක සාමුවෙල් පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි වගන්තිය. ඔබ අපහා සමග සජීව මේ මොහොතේ එකතු වුණා නම් ඊටම ආදරෙන් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් ඔබ පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා. අපි කතා කරන්නේ මුවේ ඔබගේ දිවේ වස්සගේ තිබෙන බලය ගැන, අපගේ වචනවල තිබෙන ජීවනය සහ මරණයේ බලය ගැනයි. ඉතින් අද දාවිද් රජතුමා මේ ගෝලියත්ව පරාජය කරපු විදිහ අපි බලන්නේ. එක සාමුවෙල් පොතේ 32 වෙනි වගන්තිය අපි දැන් කියවන්න යනවා. දාවිද් සාවුල්ට කතා කොට කිසිවෙකුගේ සිත ඔහු නිසා ක්ලාන්ත නොවේවා. ඔබගේ මෙහෙකරුවව මම ගොස් මේ පිලිස්තියා සමග සටන් කරන්න මේ කීවේ. සාවුල්ද මේ පිලිස්තියාට විරුද්ධව ගොස් ඔහු සමග සටන් කරන්නට නුඹට බැරිය. මක් නිසාද ඔබ තරුණයෙක්? අන්න බලන්න ඔහු තරුණයෙක් තාම පුංචි තරුණයෙක්. ඔහු වනාහි තරුණ වයස පටන් යුද්ධකාරයෙක්ව සිටින සේකයි දාවිද්ට කීවේය.
ගෝලියත් ඉපදිච්ච දවසේ ඉඳන් තරුණ වයසේ ඉඳන් යුද්ධ කළා යුද්ධ පුහුණුව ලැබපු කෙනෙක්. ඔබට යුද්ධ පුහුණුව නැහැ කියලා ස්වාමීන් මේ සවුල් රජතුමා කියනවා දාවිත් තරුණයාට. දාවිද්ද ඔබගේ මෙහෙකරුවා තමාගේ පියාගේ බැටළුවන් බලාගෙන සිටිද්දී සිංහයෙකුත් වලසෙකුත් ඇවිත් රැළෙන් බැටළුවක ගත්තෝය. මම ඌට පස්සේ ගොස් ඌට ගසා ඌගේ කටින් බැටළුවා ගලවා ගත්තෙමි. ඌ මට විරුද්ධව නැගිට විට මම ඌ රැවුලෙන් අල්ලා ඌට ගසා මැරුවෙමි. ඔබගේ මෙහෙකරුවා වූ මම සිංහයාත් වලසත් දෙන්නාම මැරුවෙමි. ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවට නින්දා කළ මේ අචර්මචේදිත පිලිස්තියාත් උන්ගෙන් එකකුමෙන් වන්නේයයි සාවුල්ට කීවේය. අද මම අහන්න කැමති මගේ සහෝදරයා සහෝදරිය ඔබට ස්වාමීන් වහන්සේගේ හස්තේ කී පාරක් අත්දැකලා ඇද්ද? සිංහයාගේ වලහගේ ස්වාමීන් වහන්සේ ඔබ කී පාරක් ගලවගෙන නැද්ද? ඔබගේ ජීවිත සාක්ෂිය මත ඔබ ස්වාමීන් වහන්සේගේ ගිවිසුමට ඇතුල් වන්න. ඔබට පහුගිය දවසේදී පහුගිය අසනීප කාලය තුලදී විශ්වාසවන්ත දෙවියන් වහන්සේ මේ ව්‍යසනයක් යද්දිත් ඔබට විශ්වාසවන්ත සිටිනවා කියලා මම කියන්න කැමතියි. ආමෙන්. ප්‍රශ්නේ විශාල කරන්න එපා. ඔබ ප්‍රශ්නයට වඩා ඔබගේ දෙවියන් වහන්සේ විශාල කරන්න. එවිට ඔබට ප්‍රශ්නය කුඩාව පෙනෙන්න පටන් ගනී. ඔබගේ දෙවියන් වහන්සේ බල සම්පන්න දෙවියන් වහන්සේ කෙනෙක්. හලෙලූයා. ආමෙන්. ඊළඟ දේ තමයි මම කියන්න කැමතියි. යක්ෂයා කියන්නේ ආත්මයක්. අපේ දෙවියන් වහන්සේ කියන්නේ ආත්මයක්. එහෙනම් යක්ෂයා ප්‍රථමයෙන්ම අප පහර ගහන්න සැලසුම් කරන්නේ යක්ෂයා දන්න දෙවියන් වහන්සේ පෘථිවියට දීපු මේ නීති රීතිත් ඒ වගේම දෙවියන් වහන්සේ ආත්මික තලයේ හඳුන්වා දීපු නීති රීතිත්. ඉතින් අපි දකිනවා මෙන්න නිතරම මේ ගොලියත් තුලින් ප්‍රතිබිම්බ වෙන්නේ අප ජීවිතයට පහර ගහන්න යක්ෂයා පාවිච්චි කරන උපයෝගී කරගන්න මාධ්‍යයන්. ඉතින් ගොලියත් මේ දේ දැනගෙන 41 වෙනි වගන්තියේ ඔබ බලන්න පිලිස්තියාද පිටත්ව ඇවිත් මේ යෝධයා පිටත්ව ඇවිත් මේ පුංචි තරුණ කොල්ලා ගාවට ඇවිල්ලා මොනවද කියන්නේ? ඇවිත් දාවිත් ලං වේගෙන ආවේය. පලිය ගෙන යන මිනිසයාත් ඔහුට පෙරටුවෙන් ආවේය. පිලිස්තියා බලා දාවිත් දුටු විට ඔහුට ගර්හා කළේය. මක්නිසාද ඔහු රතු පාට වූ ශෝභමාන පෙනීමක් ඇත්තව තරුණයෙක් පමණක් විය. පිලිස්තියා දාවිත්ට කතා කොට තෝ සැරයටිය රැගෙන මා ළඟට එන්නේ මම බල්ලෙක් දැයි කියා මා තමාගේ අන්න කවුද පිලිස්තියාගේ දාවිත් ගොලියත්ගේ දෙවියා යක්ෂයා තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත් දෙස් කීවේය. තවද පිලිස්තියා මා ළඟට වර මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ මෘගයන්ටත් දෙන්නෙමියයි දාවිත් කීවේය. මොනවද මේ කියන්නේ? පිලිස්තියා යක්ෂයා දැනන් හිටියා මේ දෙවියන් වහන්සේගේ ප්‍රතිපත්ති ගැන. ආමෙන්. ස්වාමීන් වහන්සේගේ වචනේ හෙබ්‍රේ රෝම පොතේ 10:17 කියනවා ඇදහිල්ල පැමිණෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ඇසීමෙන් කියලා. Faith comes by hearing and hearing by the word of God, the words of Christ. Hallelujah. එහෙනම් ඇදහිල්ල තමයි අපේ දෙවියන් වහන්සේ හා ගනුදෙනු කර හැකි එකම ආකාරය, එකම විදිය, එකම ක්‍රමවේදය. යක්ෂයා ඔහුට ගනුදෙනු කරන්න අපව ලබා ගන්නට අපව ඔහුගේ තලයට ඇද දා ගන්නට පාවිච්චි කරන එකම මෙවල මොකද්ද? බිය. මෙන්න පිලිස්තියා මෙන්න මේ යෝධයා කතා කරනවා දාවිත්ට බියගෙන එන්නට. අද මං ඔබව කපලා මස් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ මෘගයන්ටත් දෙනවා කියලා. ආමෙන්. අද ඔබට මේ වගේ මොනවද ඇහෙන්නේ? ආමෙන්. මාස් එකක් දාංගේ නැති ගොඩක් අය මැරිලා. එළියට ගියොත් මේ මෙච්චර ප්‍රමාණයක් මැරිලා. අල්ලපු අයටත් බෝ වෙලා. මොනවද මේ යක්ෂයා කරන්නේ? යක්ෂයා අපගේ ජීවිතයට බිය ගේනවා. බිය තිබෙන තැන දෙවියන් වහන්සේගේ හස්තය ඔබට දකින්න ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ පිළිතුරු දෙන්නේ උන්වහන්සේව ප්‍රසන්න කළ හැකි එකම දෙය නම් ඇදහිල්ල පමණයි. ප්‍රශංසා වේවා. හලෙලූයා. ඉතින් මේ ආත්මික රහස දන්න ගෝලියත් මෙහෙවන්නේ කවුද? යක්ෂයා. ඔහුගේ දෙවියන්ට කතා කළා. ඔහුගේ දෙවියන්ගේ නාමයෙන් මෙන්න දැන් තර්ජනය කරනවා. මෙය දැනන් හිටිය දාවිදුත්. දාවිදුත් කතා කරලා කියනවා එවිට 45 වෙනි වගන්තියේ දාවිත් තෝ කඩුවක්ද හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ළඟට එන්නේ. මම වනාහි තා නින්දා කළ ඊශ්‍රායෙල් සමුදාවල දෙවි වූ සේනාවල ස්වාමීන් වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි. ප්‍රශංසා වේවා. අපිට යක්ෂයාට අද පහර ගහන්න පුළුවන් එකම විදිය ස්වාමීන් වහන්සේගේ නාමය තුලින් පමණයි. දෙවියන් වහන්සේ තුලින් පමණයි. මිනිස්සු අපට ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේ ඒ අධිකාරීත්වයද ලබා දී තිබෙනවා. උන්වහන්සේගේ වචනේ මාර්ක්ස් වාරංචි 16 වෙනි පරිච්ඡේදයේ 16:12 අපි බලවත් කියවලා බැලුවොත් තියෙනවා මාගේ නාමය අදහගත්තා ගන්න
මාගේ නාමය අදහාගත් අයගේ ලකුණු අසුල් කරගත් ලකුණු නම් මේවායි. පළවෙනි දේ මොකද්ද? මාගේ නාමෙන් ඔවුන් යක්ෂයන් දුරු කරති. හලෙලූයා. එහෙනම් ඔබගේ භෞතික තලයේ ප්‍රශ්නයක් වෙද්දී ඔබ නගින්න ආත්මික තලයට, ඔබ කතා කරන්න ආත්මික තලයට, ප්‍රශ්නේ විසඳන්න ආත්මික තලයේ, එවිට ඔබගේ පිළිතුර භෞතික තලයට ඔබට ලැබෙන්නට යනවා. ප්‍රශංසා වේවා. දාවිද් කතා කළා කියනවා තෝ කඩුවක්ද හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ළඟට එන්නේ හිය. මම වනහයි තා නින්දා කළ ඊශ්‍රායල් සමුදාවල දෙවිවූ සේනාවල ස්වාමීන් වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි. අද දවසේ ස්වාමීන් වහන්සේ තා මා අතට පාවා දෙන්නේ. කවුද පාවලා දෙන්නේ? ස්වාමීන් වහන්සේ අද තා මා අතට පාවා දෙන්නේ. පාවා දෙනසේක. මම තට ගසා තාගේ හිස කපා දමා පිලිස්තිවරුන්ගේ සේනාවේ මලකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ටද පොළොවේ වනමුර්ගයන්ටද දෙන්නෙමි. මෙසේ ඊශ්‍රායල් කෙරෙහි දෙවි කෙනෙක් ඉන්නා බව පොළොවේ සියල්ලන්ම දැනගන්නවා ඇත. ස්වාමින් වහන්සේ කඩුවෙන් හා හෙල්ලෙන් නොගලවන බව මේ මුළු සමූහය දැනගන්නවා ඇත. හලෙලූයා. මේ ව්‍යසනයක් මැද්දේ ඔබ අදහමින් ස්ථිරව ස්වාමීන් වහන්සේගේ වචනය තුල සිටගෙන සිටන විට ඔබ වටේ සිටන අය දකින්නට යනවා. ඔබ අනිවාර්යයෙන්ම සත්‍ය වශයෙන්ම දෙවියන් වහන්සේ සමග කිවිසුමක් තිබෙන දේව දරුවෙක් කියලා. දේව හස්තේ යටතේ සිට දේව දරුවෙක් තිබිලා කියලා. දේව ආශිර්වාද සහිත දේව දරුවෙක් ඔබගේ පවුල මිනිස්සු හඳුනා ගන්නට යනවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ වචනේ මෙහෙම කියන තවත් ස්වාමින් වහන්සේ කඩුවෙන් හා හෙල්ලයෙන් නොගලවන බව මේ මුළු සමූහය දැනගන්නවා ඇත. හලෙලූයා. ඔබට ආරක්ෂාව ලැබෙන්නේ ඔබ සැනිටයිසර් පාවිච්චි කරන නිසා නෙමෙයි. ඔබට ආරක්ෂාව ලැබෙන්නේ ඔබ මුඛවාඩමක් පළඳන නිසා නෙමෙයි. හලෙලූයා. ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් ලෙස රඳා පවතින ඔබ එක්සර්සයිස් කරන නිසාවත් ජිම් යන නිසාවත් නෙමෙයි. හලෙලූයා. ඒ සියල්ල පැමිණෙන්නේ ස්වාමින් වහන්සේගෙන්. උන්වහන්සේ කියනවා හෙල්ලයෙන්වත් කඩුවෙන්වත් නොගලවන බව මේ මුළු සමූහය දැනගන්නවා ඇත. ඒකයි අපි ගායනා කළේ බලයෙන් නෙවෙයි හැකියාවෙන් නෙවෙයි. අපේ නුවණෙන් නෙවෙයි අපේ හැකියාවෙන් නෙවෙයි. Hallelujah. It's not by might, it's not by power. It's by my spirit saith the Lord of hosts. Hallelujah. ප්‍රශංසා වේවා. මක්නිසාද මෙන්න ඔබ අද මේ පදය හොඳට මනසට ඔබගේ ආත්මයට ඇතුල් කරගන්න. මක්නිසාද යුද්ධය ස්වාමීන් වහන්සේගේ. Hallelujah. ඔබ දැස් පියාගෙන ඔබගේ හදවත අත තියාගෙන මා සමග මේ පවසන්න. ජීවිතේ කොපමණ ප්‍රශ්න ආවත්, ජීවිතේ කොපමණ බාධා ආවත්, මාවට කොපමණ ලෙඩ රෝග තිබුණත්, ඒ සියලු යුද්ධ ස්වාමීන් වහන්සේගේ මා තුළ උන්වහන්සේගේ සමාදානය තිබේ. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. මොනවද අපි මේ කරන්නේ? මගේ ආදරණීය ස්නේහවන්ත සහෝදරයා සහෝදරි, අපි මේ කරන්නේ අපගේ මුඛයෙන් ජීවනය නිකුත් කරනවා. අපගේ මුඛයෙන් අප මරණය පරද්දවන්නට ස්වාමින් වහන්සේගේ වචන අපි මුකුත් කරනවා. ප්‍රශංසා වේවා. ඔබට ස්වාමින් වහන්සේගේ ආරක්ෂාව ලැබෙන්නට යනවා. ඔබට ස්වාමින් වහන්සේගේ ආශිර්වාද ලැබෙන්නට යනවා. ඔබට ස්වාමින් වහන්සේ තුලින් ජයග්‍රහණය ලැබෙන්නට යනවා. යේසුස් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද යුද්ධය ස්වාමින් වහන්සේගේ. උන්වහන්සේද නුඹලා අප අතට පාවා දෙනසේකයි පිලිස්තියාට කීවේය. තවද පිලිස්තියා නැගිට දාවිද්ට විරුද්ධව ලං වෙද්දී දාවිද් ඉක්මනින් පිලිස්තියාට විරුද්ධව සේනාව දෙස බලන්න. ඔබ ස්වාමින් වහන්සේ සමග ශක්තිමත්ව සිටින විට ඔබගේ මේ ගිවිසුම සම්බන්ධව ඔබ දැනුවත්ව සිටින විට ඔබ ප්‍රශ්න වලට බය වෙන්නේ නැහැ. ඇයි? දෙවියන් වහන්සේ මට පක්ෂ නම් මට විපක්ෂ වන්නට බෑ කාටවත්. දාවිද් මේක දැනන් හිටියා. දාවිද් පස්සට දුවන වෙනකොට යෝධයෙක් ඔහුගේ ඉදිරියට දුවන් එනවා. දාවිද් පස්සට එක අඩියක්වත් ගන්න නැතුව මේ පුංචි අවුරුදු 17 තරුණයා යෝධයාගේ දෙසට දුවගෙන යනවා. ඔහුට තිබ්බා එකම එක දැක්මක්. මගේ බලයෙන් හැකියාවෙන් නෙමෙයි මම මේ යුද්ධේ දුරන්නේ. කඩුවෙන් හෙල්ලෙන් නෙමෙයි මම මේ යුද්ධේ දුරන්නේ. සේනාවල ස්වාමින් වහන්සේ අද මට ජයග්‍රහණය දෙන්නට යනවා. හalleluya. ආමෙන්. උන්වහන්සේ නුඹලා අප අතට පාවා දෙනසේකයි පිලිස්තියාට කිව්වේ. තවද පිලිස්තියා නැගිට දාවිද්ට විරුද්ධව ලං වෙද්දී දාවිද් ඉක්මනින් පිලිස්තියාට විරුද්ධව සේනාව දෙසට දුව ගොස් මල්ලේ අත දමා එයින් ගලක් අරන් ඒක ගල්පටියෙන් විද්දේය. එක ගලකින් ඒ ගල පිලිස්තියාගේ නළලට වැදී ඔහුගේ නළලේ ගිලි ඔහු මුහුණෙන් බිම වැටුණේය. මෙසේ දාවිද් ගල්පටියෙන්ද ගෙලෙන්ද පිලිස්තියාගෙන් ජයගෙන ඔහුට පහර දී ඔහු මැරුවේය. නමුත් දාවිද්ගේ අතේ ශුද්ධාත්මයන් වහන්සේ මේ වාක්‍යයක් දෙන්න දාලා. නමුත් දාවිද්ගේ අතේ කඩුවක් තිබුණේ නැත. ප්‍රශංසාව ස්තුතිය පියාණනි. ඔබට අවශ්‍ය ඇදහිල්ල පමණයි මගේ ආදරණීය සහෝදරයා සහෝදරි.
ඔබ ස්වාමින් වහන්සේ තුල ස්ථිරවන්න. ඔබට අවශ්‍ය ආත්මයේ කඩුව පමණයි. එනම් දේව වචනයයි. ඔබ යාඥාවෙන් සිටින්න. ඔබ දේව වචනය තුල ඔබගේ ජීවිතය ගොඩනගා ගන්න. මොන ගොලියෙක් කෙනෙක්ටවත් මොන යෝධයෙක්ටවත් ඔබගේ නිවස තුලට ඔබගේ දරුවන්ට ඔබට පහර දෙන්නට ස්වාමින් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. මාත් නිසාද යුද්ධය ස්වාමින් වහන්සේගේ ප්‍රශංසා වේවා. සියලු දෙනාම කියන්න යුද්ධය ස්වාමින් වහන්සේගේ. ඔබ මේ වන විටත් ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල නම් ඔබගේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේට බාර දීලා නම් ඔබ ජයග්‍රහණය ලබා අවසానයි. ප්‍රශංසා වේවා. හලෙලූයා. මක්නිසාද දාවිද් රජතුමා තමන්ගේ හැකියාව ගැන පුරාජයරු කිව්වේ නැහැ. තමන්ගේ හැකියාව ගැන ශක්තිය තිබ්බේ නැහැ. ආමෙන්. ඔහුගේ මුදල් මතවත්, ඔහුගේ වත්කම් මතවත්, ඔහුගේ පෙළපත ගැනවත්, පරම්පරාව ගැනවත් නෙමෙයි. ඔහුට ගිවිසුමක් ලබා දුන්න ස්වාමීන් වහන්සේගේ විශ්වාසවන්තකම ගැන විශ්වාසය ලැබුවා. පොරොන්දු දුන් තනන් වහන්සේ විශ්වාසවන්තයි ඒ වචනේ කියනවා. අපගේ හැකියාව නිසා නෙවෙයි, අපගේ බලය නිසා නෙවෙයි, උන්වහන්සේගේ විශ්වාසවන්තකම නිසා. හලෙලූයා. හලෙලූයා. ඉතින් මගේ සෙනෙහවන්ත සහෝදරය සහෝදරිය, මම ඔබට කතා කරලා කියන්නට කැමතියි. අද දේව වචනේ අපි ඉගෙන ගන්න මේ ගැඹුරු පාඩම ආශ්‍රිතව ඒ පාඩමට අනුකූලව ඔබගේ ඉදිරියේ මොන කන්දක් අන්ධකාරයෙන් ගෙනල්ලා තිබ්බත්, මොන ප්‍රශ්නයක් ඔබට අද කන්දක් ලෙස විශාලව පේනවා ඇති, ඒ කන්දට කතා කරන්නට ක්‍රිස්තුස් වහන්සේ මෙහෙම කියනවා මාර්ක්ස් සුභාරංචි 11:23 වෙනි පදේ, සැබෑවක් නුඹලාට කියමි, කවරෙක් නමුත් මේ කන්දට කතා කොට ඉදිරි මුහුදේ වැටෙන්නටයි කියා තමාගේ සිතින් සැක නොකොට තමා කියන දේ සිදුවයන් අදහන්නේ නම් ඒක ඔහුට සිදුවන්නේය. ප්‍රථමයෙන්ම කියන කන්දට කතා කරන්න. මම මුලින්ම ඔබට කතා කරලා කිව්වා මතකද? අපි අදහනවා දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරනවා කියලා. අපි විශ්වාස කරනවා උන්වහන්සේ අපේ සරණ ශක්තිය කියලා. නමුත් අපි කතා කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ විනාශ වන්නේ නැහැ. ඊයේත් අදත් සදාකාලයටත් උන්වහන්සේ ඒකාකාරයි. උන්වහන්සේ මේ මැවිල්ලේදී ආත්මික තලයට නිදහස් කරපු නීතිය නම් මොකද්ද? ඔබ කතා කළ යුතුයි. ඔබ ප්‍රශ්නේ එන විට ඔබ භෞතික තලයේ ප්‍රශ්නේ විශාල නොකොට ඔබ ආත්මික ඔබ කතා කරන්න ඔබගේ කන්දට. මේ කන්ද පිටුපස තිබෙන මේ දරුවාගේ රෝගයේ පිටුපස තිබෙන සියලු ආත්මවලට අපි සාප කරමම ඒ සියලු ආත්මවලට විනාශ වෙන්න අණ කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබ කන්දට කතා කරන්න. මගේ ව්‍යාපාරයට පහර ගසන හැම අන්ධකාර ආත්මයක්ම මම අද සාප කර විනාශ වෙන්න අණ කරන බැඳ තබන සියලු ක්‍රියාකාරකම් ඔබ කන්දට කතා කරන්න. ස්වාමීන් වහන්සේ අදහනවා වගේම ඔබ කතා, මොකද මම නෙමෙයි මේ කියන්නේ, ඔබගේ දේව වචනේ තියෙන මේ ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ සැබෑවක් නුඹලාට කියේ මේ කවරෙක් නමුත් මේ කන්දක් කියන්නේ නිරන්තරයෙන්ම ඔබට ප්‍රශ්නයක්, කන්දක් නගින්න අමාරුයි. ඔබගේ ජීවිතය ගලාගෙන යන්න නොදෙන්න යක්ෂයා ඔබේ ජීවිතය ඉස්සරහට කඳුගෙනයි. ඔබගේ විවාහයට විරුද්ධව කඳුගෙනයි. දරුවන්ගේ අනාගතයට, දරුවන්ගේ ගිනීම කටයුතු වලට විරුද්ධව කඳුගෙනයි. මොන කන්ද කොපමණ විශාල වුණත් ඔබට ආබෑට එක තමයි මැදිහිල්ල තියෙනවා නම් ස්වාමීන් වහන්සේ කියනවා ඔබ කතා කරන්නට කන්දට. තමාගේ සිතින් සැකනකොට තමා කියන දේ සිදුවේයයි අදහන්නේ නම් එය ඔහුට සිදුවන්නේ මේ දේව වාක්‍යයසේ. ඔබ මේ දේව වාක්‍ය ඔබ විශ්වාස කරනවා නම් ඔබ අද ඔබගේ ජීවිතයේ වටේට කඳු තියනවා වෙන්න පුළුවන්. ඒ හැම කන්දකටම කතා කරලා අනාකරන්න ඉදිරිලා මුහුදේ පතිත වෙන්නට කියලා ඔබ සිතින් සැකනකොට එය කතා කරොත් ඒ ඉෂ්ට වෙනවාමයි. හලෙලූයා. ප්‍රශංසාව. අවසාන වශයෙන් මම මේ ඔබට ඔප්පු කරන්න, ඔබ අද ගැලවීම ලබා තිබෙනවා නම්, ඔබ අද ගැලවීම ලබා තියෙන දේව දරුවෙක් නම් ඔබට මතක ඇති ඔබ ගැලවීම ලැබපු දවසේ ඔබගේ ආඥාව. රෝම 10:9 මෙහෙම කියනවා. කුමක් හේින්ද යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට වූ බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්නේය. මක්නිසාද? හොඳට අහන්න. ගැලවීම ලබන්නට සිතින් අදහන්න ඕන ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා කියලා. ඒ වගේම උන්වහන්සේ ස්වාමින් වහන්සේ කියලා, මගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ කියලා ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කළ යුතුයි. ඇදහිම පමණක් මදි. ගැලවීම ලබන්න ඔබ සිතින් අදහමින් ඔබ මුවින් ප්‍රකාශ කළ යුතුයි. බලන්න 11 වෙනි වචන වගන්තිය මෙහෙම කියනවා. මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහා ගන්නවා. ඔබ සිතින් අදහන විට ඔබ ධර්මිෂ්ඨ වෙනවා. නමුත් ප්‍රශ්නයෙන් ගැලවීම ලබන්නට මගේ ආදරණීය සහෝදරය සහෝදරිය ඔබ කතා කළ යුතුමයි. බලන්න වචනේ කියනවා මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේ, නමුත් ගැලවීම පිණිස මුඛයෙන් කියා දෙන්නේ. With the heart a man believes unto righteousness, with the mouth confession is made unto salvation. Hallelujah.
මුකෙන් ප්‍රකාශ කිරීමත් සමගයි ඔබට ගැලවීම ලැබෙන්න යන්නේ. දාවිද් මුකෙන් ප්‍රකාශ කරපු නිසායි ඔහුට ගැලවීම ලැබුණේ. ඔබ අදහන දේ ඔබ මුලින් ප්‍රකාශ කළ යුතුයි. එවිටයි ආත්මික තලයේ දේවල් වෙනස් වෙන්නට යන්නේ මගේ ආදර සහෝදරයා සහෝදරිය. ඔබ අද පටන් ඔබගේ ජීවිතය, ඔබ කතා කරන ආකාරය, ඔබ දිව පාවිච්චි කරන ආකාරය වෙනස් කරන්න පටන් ගන්න. කොරෝනා වෛරසය විශාල කරගන්න නැතුව ඊට වඩා විශාලයි අපේ දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ ආරක්ෂිත හස්තය ඊට වැඩිය විශාලයි. ඔබගේ නිවසට කිසි උපද්‍රවයක් පැමිණෙන්නට යන්නේ නැහැ. ප්‍රශංසා වේවා. ඔබගේ දරුවන්ට කිසි උපද්‍රවයක් ලැබෙන්න පැමිණෙන්නට යන්නේ නැහැ. හලෙලූයා. මම මොහොතකින් ඔබ සමග යාඥා කරන්න යනවා. ඔබගේ දරුවන් සිටිනවා නම් අසනීපයෙන් සිටින. ඔබගේ නිවසේ කවුරුන් හෝ සිටිනවා නම් අසනීපයෙන් සිටින. ඔබ පැමිණ මාත් සමග මේ ස්ක්‍රීන් එකට අත තියලා ඒ අසනීප කෙනාගේ හිසට අත තියන්න. දේව ආලේප උට නිදහස් වෙන්නට යනවා. ස්වාමින් වහන්සේගේ හස්තේ කොට නැහැ කියලා කියන නුඹලාට උපකාර කරන්න. හලෙලූයා. ඇදහිල්ලෙන් පුදුන යාඥාවෙන් රෝගාතුරයට සුවය ලැබෙනවා කියලා. ඔබ ඇදහිල්ලෙන් මාත් එක්ක සමගාද එකතු වෙන්න අපි යාඥා කරන්න යනවා. ඔබගේ පවුල සිටින කවුරු වුණත් අද ස්වාමින් වහන්සේ හස්තේ තබා සුව කරන්නට යනවා. හලෙලූයා. ඊට ප්‍රථමයෙන් ඔබ මොහොතක් දැස් පියාගන්න. මම මේ කියන වචන වලට මොහොතක් ඔබ සවන් දෙන්න. ඔබ ජීවිතේ අද මොන ප්‍රශ්නය තුලින් ගියත්, ඔබ අද ජීවිතේ මොන බාධාව කම්කටොළු තුලින් ගියත්, ඔබ හදවතේ ගැඹුරුම තැනින් මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය තේරුම් ගන්න. මේ ලෝකයේ විශ්වයම අප දෙවියන් වහන්සේ ඔබට බොහෝ ප්‍රේම කරනවා. උන්වහන්සේගේ වචනේ කියනවා දෙවියන් වහන්සේ ලෝකයට සබාවට නෙමෙයි ලෝකයට කෙතරම් ප්‍රේම කළසේක්ද. උන්වහන්සේගේ එක ජාතක පත්‍රය පවා පුත්‍රයා පවා ලොවට දෙවව දාලසේ. මක්නිසාද උන්වහන්සේ කෙරෙහි අදහ ගන්නා කවදාවත් විනාශයට නොපැමිණෙන පිණිස සදාකාල ජීවනය ලැබෙන පිණිස. ඔබ අද කැමති නම් ඔබගේ ජීවිතය මේ දාවිද්ගේ දෙවියන් වහන්සේට බාර දෙන්න. අහසෙන් ගිනි බස්සපු එලියාගේ දෙවියන් වහන්සේට බාර දෙන්න. ගිදියෝන්ගේ දෙවියන් වහන්සේට බාර දෙන්න. ස්වාමීන් වහන්සේට ක්‍රිස්තුස් වහන්සේට ඔබගේ ස්වාමිත්වය දෙන්න. ඔබ දැස් පියාගෙන මේ ආඥාව කියන්න. ආදර දෙවි පියාණනි, මම ඔබ වහන්සේට විරුද්ධව උපන්දා සිට බොහෝ පව් කොට තිබෙනවා ස්වාමිනී. ඒ සියලු පාප වලට මට සමාවන්න. දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ පුත්‍රයා පූජා කළේ මගේ පව් නිසා බවත්, ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ හෙළු ඒ ශීරුද්‍රයෙන් මගේ සියලු පව් මේ මොහොතේ දෝණය වූ නිසා, ඒ පව් වලට මට ඔබ වහන්සේ සමාව දුන්න නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා. ආදරණීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, මගේ පව් දෙසා ඔබ කුරුසපත් වී මිය ගොස් තුන්වන දින මාගේ ධර්මිෂ්ඨකම උදෙසා මරණයෙන් නැගිටුණ බව මම සිතින් අදහන බවත්, අද පටන් මගේ ජීවිතේ පෞද්ගලික ගැලවීම් කාර්යයන් ලෙසත් මගේ ජීවිතේ ස්වාමින් වහන්සේලටත් ඔබ වහන්සේව පිළිගන්න බව මා මේ මොහොතේ ප්‍රකාශ කර සිටිමි. ඔබ දැන් කියන්න, ආදර දෙවි පියාණනි, අද පටන් මා දේව දරුවෙක්. ඔබ වහන්සේ මට ශුද්ධාපයන් වහන්සේ ලබා දුන්න නිසා ස්තුතියි. ආමෙන්. ආමෙන්. ඔබ මේ පුංචි ආඥාව මාත් සමග කිව්වනම් දේව වචනයට අනුව මම විශ්වාස කරනවා ඔබ මේ මොහොතේ ගැලවීමට ඇතුළු වුණා. ස්වාමීන් වහන්සේ ගැලවීම ලැබුවා. සදාතන ජීවනය ඔබට ලැබුණා. හලෙලූයා. ඔබ දැන් නිවසේ කවුරු හරි සිටිනවා නම්, ඒ වගේම ඔබ ගැලවීම ලැබුවා නම්, හලෙලූයා, ඔබ සභාවක් සොයාගෙන, හලෙලූයා, ස්වාමීන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්න, උන්වහන්සේගේ වචනේ මත ගොඩ නැගෙන්න, දේව වචනේ කියවන්න පුරුදු වෙන්න, හලෙලූයා. ඔබ ඒ වගේම මේ වගේ අපහමග සජීව විකාශ වලින් අපහා එකතු වෙන්න, බයිබල් අධ්‍යයන වලට සහභාගී වෙන්න, ස්වාමීන් වහන්සේගේ මුණ සොයන්න. ප්‍රශංසා වේවා. මේ මොහොතේ ඔබගේ නිවසේ කවුරුන් හෝ සිටිනවා නම්, අසනීපේ රෝගයකින් මට කමක් නැහැ, කොරෝනා රෝගය වුණා. දෙවියන් වහන්සේ කොරෝනා වලට වැඩිය විශාලයි. මට කමක් නැහැ කැන්සර් වුණත්, මට කමක් නැහැ ටියුමර් වුණත්, මට කමක් නැහැ ප්‍රතිශා වුණත්, මට කමක් නැහැ උගුරේ අමාරු වුණත්, අද මගේ දෙවියන් වහන්සේ බලවන්තව සිටිනවා ඔබ සුව කරන්න. මගේ සහෝදරය සහෝදරිය, ඔබ මේ ස්ක්‍රීන් එකට අත තියන්න. ඔබගේ ඇදහිල්ලෙන් දේව සේවකයන් ඔබේ සුව කරන්නේ, දෙවියන් වහන්සේ සුව කරන්නේ. මේ මුළු විශ්වයටම අධිපතිකම් කියන රජුන්ගේ රජුයි ඔබ අද සුව කරන්නට යන්නේ. කුරුසේ තම ජීවිතේ පූජා කර අපගේ පාප වලට වන්දි ගෙවූ නාසරේ යේසුස් වහන්සේගේ හස්තය ඔබ මතට පැමිණෙන්නට යන්නේ. හලෙලූයා. ඔබගේ රෝගියාගේ හිස මතට අත තියන්න.
ඒ ඔබ නම් ඔබ අත තියාගන්න, ඔබගේ හදවත එක තතක් තියලා ඔබගේ ඔලුවට අත තියාගන්න. ඔබ මේ යාඥාවට ඇදහිල්ලෙන් ඔබ ප්‍රතිචාර දක්වන්න. හලෙලූයා. පියාණනි ඔබ වහන්සේට අපි ස්තුති කරන මේ උදෑසන මහා සමග ස්වාමිනී එකතු වී සිටින ලෝකයේ බොහෝ දේශවල වලින් සජීවව සහ ස්වාමිනී ඒ වගේ නැවත විකාශ තුලින් වෙන්න පුළුවන් ස්වාමිනී ඔබ වහන්සේ සදාකාලටම ජීවමානයි. මහා එකතු වෙන සිළු දෙනා වෙනුවෙන් මම යාඥා කරනවා පියාණනි. යක්ෂයා විසින් ඔවුන්ට පහර ගසන්නට ස්වාමිනී පාවිච්චි කර තිබෙන හැම අන්ධකාර ආත්මයකට මම සාප කර ඔවුන්ගේ ජීවිතවලින් ඉවත් යන්නට දුරව යන්නට මම අණ කරනවා ස්වාමිනී. කැන්සර් වේවා හලෙලූයා කොන්දේ කැක්කුම් හිසේ කැක්කුම් ලේවල රෝග වලට මම අණ කරනවා ශරීරය වලින් දුරව යන්නට නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන්. කොරෝනා රෝග වලට මම අණ කරනවා ශරීරය වලින් ඉවතට යන්න. උග්‍ර යමාරුවට මම අණ කරනවා මේ මොහොතේ මේ ශරීරය වලින් ඉවතට යන්නට. නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමී මම දිව්‍යමය සුවය නිදහස් කරනවා. ඔබ වහන්සේගේ දූතයන් ඔවුන් මේ මොහොතේ ස්පර්ශ කරන නිසා ස්තුතියි. සුදාපයන් ඔබ වහන්සේ ඔවුන් ස්පර්ශ කරන නිසා ඔබගේ ගින්නෙන් ඔවුන් පවිත්‍ර කරන නිසා ස්තුතියි පියාණනි. ප්‍රශංසා වේවා. ඔබ අයිති කරගන්න. ඔබගේ සුවය අයිති කරගන්න. ඔබගේ දරුවන්ගේ සුවය අයිති කරගන්න ඇදහිල්ලෙන්. දෙවියන් වහන්සේ ඔබ ඇදහිල්ලට ප්‍රතිචාර දක්වන්නේ. ස්තුති වේවා. ස්තුති වේවා යේසුනි. හලෙලූයා. ප්‍රශංසා වේවා මගේ ජේසුනි. හලෙලූයා. ඔබ මොහොතක් අරගෙන ස්වර්ගයට දෑත ඔසවලා ඔබ විශ්වාස කරනවා නම් ඔබ අදහනවා නම් අද දෙවියන් වහන්සේ ඔබ සුව කරා කියලා මගේ සහෝදරය සහෝදරිය මොහොතක් ඔබගේ දෑත ස්වර්ගයට යොමු කළ දැස් වසාගෙන දෙවියන් වහන්සේට ස්තුති කරන්න. උන්වහන්සේට ප්‍රශංසාව මහිමය ගෞරවය දෙන්න. හලෙලූයා. ස්තුතියි පියාණනි. අද ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේගේ හස්තය තබපු නිසා ස්වාමිනේ. මහිමය ප්‍රශංසාව වේවා දෙවි පියාණනි. ලම්බරබෂට්ඨකරබසෙන්තේරේවා. ස්තුති වේවා ස්වාමිනේ. ඔබ ස්තුති කරන දෙවියන් වහන්සේට ස්තුති වේවා පියාණනි. ඔබ වහන්සේ සියලු දරුවන් සුව කරපු නිසා ස්තුතියි. ප්‍රශංසාව වේවා. හලෙලූයා. ප්‍රශංසාව වේවා ස්වාමිනේ. හලෙලූයා. මහිමය වේවා. අපි මේ ගීතිකාව ගායනා කරමු මගේ දේව දරුවනේ. මහා සමග අපි දෙවියන් වහන්සේගේ ප්‍රේමය සිහි කරමින් මේ ගීතය ගායනා කරමු. ස්තුතියි මගේ පියාණනි. මහිමය වේවා පියාණනි. සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිර ගලා ගියා මගේ පව් බර නිසා. හලෙලූයා. දැන් උස්සලා කියමු. සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා. සමිඳුනි ඔබ
සතුන් කෙරේ අධිපති කම දුන් සමිදේ බලය දුන් දෙවිදේ. ඔබ දායකව අපි කියමු ස්වාමීන් වහන්සේට සෙනෙහස ගලා ගියා මට ආදරේ ගිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා ස්තුති වේවා ස්වාමිනේ රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා. ඔබ මොහොතක් අරගෙන ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න. උදේන් උදේ උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ කරුණාව අලුත් වෙනවා. පියාණෙනි ඔබ වහන්සේ අද අපිට කතා කරපු නිසා ස්තුතියි ස්වාමීනි. ස්වාමීනි නොයෙක් දේශවලින් නොයෙක් ස්ථානවල සිටන් අද මේ විකාශය සම්බන්ධ ඔබ වහන්සේගේ දරුවන් නිසා ස්තුතියි මගේ පියාණෙනි. අද ඔබ වහන්සේ උන්ගේ නිවාස තුළට උන්ගේ දරුවන්ට ඔවුන්ගේ ජීවිතවලට ස්වාමීනි ඔවුන්ට අදාහගත නොහැකි ආශිර්වාද නිදහස් කරපු නිසා ස්තුතියි. ස්තුතියි මගේ පියාණනි. ඔබ වහන්සේ අද බොහෝ දෙනා සුව කරන නිසා ස්තුතියි ස්වාමීනි. හලෙලූයා. ස්වාමීන් වහන්සේ අද ඔබගේ නිවෙසේ අන්ධකාර බැමි විශාලයක් ප්‍රමාණයක් බෙදතැන්වා. ඒ දුන් නිදහස නිසා ස්තුතියි මගේ ස්වාමීනි. උන්වහන්සේගේ වචනය කියන පුත්‍රයා යම් කෙනෙක් නිදහස් කරන්නේද? ඔහු සැබවින්ම නිදහස්. මගේ සහෝදරය සහෝදරිය ඔබ නිදහස් අද. ඔබ උන්වහන්සේගේ ජීවමාන ලේඛන කොටගෙන ජීවමාන දෙවියන් වහන්සේ සමග ගිවිසුමක සිටින දේව සෙනඟ. දේව ආශිර්වාදය ඔබ සතුයි. දේව ආරක්ෂාව ඔබ සතුයි. දෙවියන් වහන්සේගේ සඵලත්වය ඔබ සතුයි. ඔබ දරුවන් සතුයි. ප්‍රශංසා වේවා පියාණන්. මහිමිය වේවා ස්වාමිනී. ගෞරව වේවා පියාණනි. හලෙලූයා. ඔබ අපහා එකතු වුණු ඔබ සියලු දෙනාටම ස්තුතියි මගේ සහෝදර සහෝදරිය. නැවතත් මෙබඳුම සජීව විකාශනයකින් ඔබ හමු වෙන තුරු හලෙලූයා. ඔබේ විකාශනය ආරම්භා ඔබට ආශිර්වාද ලැබුණා කියලා මම දන්නවා. ඒකාන්තයෙන්ම ස්වාමීන් වහන්සේ තුල ඔබගේ ආශිර්වාද ඔබගේ සුවය අපට පුංචි කැටි පණිවිඩකින් දැනුම් දෙන්න. හලෙලූයා. ඒ තව කෙනෙකුට ආශිර්වාදයක් වෙයි. ඔබගේ සුව කිරීම දෙවියන් වහන්සේ ඔබ සුව කළා නම් අද ඒ සුව කිරීම අපිට දැනුම් දෙන්න. හලෙලූයා. ඒක අපිට තව ධෛර්යයක් වෙයි. ඒ වගේම අපි බෙදා ගන්න කල තව කෙනෙකුට ඒක ආශිර්වාදයක් වෙයි. උන්ගේ ඇදහිම වර්ධනය වෙන්නට. හලෙලූයා. ලෝකයේ ඔබ කොහේ සිට කුමන ස්ථානයක සිට අප සහ එකතු වුණත් මේ මොහොතේ ජීවමාන දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සතුයි. ඔබ සැමට ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත හස්තය තබා බහුල ආශිර්වාද නිදහස් කරන සේක්වා. ආමෙන්. God bless you.